අපි පන්ති වැඩ කටයුතු පටන් ගන්න හදන්නේ. මාව පැහැදිලිව ඇහෙනවා කියලා හිතනවා. හරි. අපි පහුගිය සතියේ පන්ති වැඩ කටයුතු පටන් ගත්තා. අපි පළවෙනි හඳුන්වා දීම සූත්‍ර මූල්‍ය සම්බන්ධයෙන් කරා. අපි ප්‍රධාන මාතෘකා තුනෙන් එකක් වන සූත්‍ර මූල්‍ය ගැන හැඳින්වීමක් කරා. ඒ හැඳින්වීම අපි ප්‍රශ්න කතා කරා. අපි කරුණු උමාරු කරගත්තා. යනවා අපි විෂය පිළිබඳව අදහසක් ගත්තා. එතෙන්දී මම පැහැදිලි කරා අපි විෂය ඉගෙන ගන්න අතරේ හැමෝම ප්‍රශ්න පත්‍ර වලට අවධානය යොමු කළ යුතුයි කියලා. මේ අදහසින් අපි පන්ති ඉස්සරහට යනවා. අපි ගිය සතියේ සූත්‍ර මූල්‍ය සහ සූත්‍ර ණය අතර වෙනස හොයාගත්තා. සූත්‍ර මූල්‍ය ඇයි මේ තරම් වැදගත් කියන එක ගැන සාකච්ඡා කළා. සූත්‍ර මූල්‍ය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ගැන, ලබා දෙන ක්‍රමවේද ප්‍රමාණයක් ගැන සාකච්ඡා කරා. ඔක තමයි අපි ගිය සතියේ සාකච්ඡා වුණේ. ඒවා විභාග ප්‍රශ්න වලට ඍජුවම කොහොමද බලපෑවේ? හරියටම විභාග ප්‍රශ්න ආවද? ඔය කියපු ඉගෙනගත්ත දේවල් වලින් විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද වගේ දේවල් අපි මේ කටයුතු කරගෙන යන අතරේ බලමු. දැන් පන්තියට දරුවෝ ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. මෙතන ගිය සතියේ හිටපු නැති දරුවෝ ඉන්නවා නම් ගිය සතියේ පන්තිය අපි කරපු ආකාරය පොඩ්ඩක් බලන්න ඕන ගිහිල්ලා වීඩියෝ එක. මෙතන ඉන්නවා මට පේනවා අපිත් එක්ක ගිය සතියේ එකතු වෙච්ච දරුවෝ ගොඩක්. අපි අතර අපි එකඟතාවයකට ආව අපි කොහොමද පන්තිය කරන්නේ කියලා. එතකොට මම chat box එක පාවිච්චි කරන්න කියලා කිව්වා. අපි විවිධ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියනවා. දරුවෝ ගිය සතියේ බොහොම සාර්ථක විදිහට ඒකට සහභාගී වුණා. හොඳයි. එහෙනම් අපි මේ සතියේ පන්ති ඉතුරු කොටසට යනවා. පාඩමේ ඊළඟ මාතෘකාවට ප්‍රසන්ටේෂන් එක ලැබිලා ඇති පුතා. මම ඔයගලන්ට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට අපි බලමු ඒක අපි ලබා දුන්න ප්‍රසන්ටේෂන් එකත් එක්ක ඉස්සරහට යන්න. කවුරු පුතෙක් වට තහවුරු කරාට මගේ මේ ප්‍රසන්ටේෂන් එක පේනවද පුතේ? පේනවා සර්. ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා දරුවෝ තහවුරු කරන්න. හොඳයි. පේනවා සර්. thank you. සමහරවිට මේ පාඩමේ දෙවනි සංවාද කියන මාතෘකාව යටි. thank you. ප්‍රධාන මාතෘකාවට අපි මේ දෙවන විෂය කොටස තමයි ඉගෙන ගන්න. මුලින් අපි සාකච්ඡා කළා සඳහන් කරා සංවාදන මූල්‍ය කියන එක සූත්‍ර ණය අතර වෙනසක් තියෙනවා. අපි මේ සූත්‍ර මූල්‍ය කියලා කියන්නේ සූත්‍ර ණය නෙවෙයි. ඊට වඩා වෙනස් ආකාරයක් කියන එක ඒක ඉගෙන ගන්නයි මේ අද. මොකද ණය දෙන එකයි මේ සූත්‍ර මූල්‍ය කියන එක අතර මේ තරම් විශාල වෙනසක් තියෙන්නේ ඇයි කියන එක තමයි සාකච්ඡා කරන්න හදන්නේ. උදේ මම මගේ වී ඔප්ෂන් එකත් ඕක කරලා තියෙනවා. මොකද මම මොබයිල් ඩේටා වලින් යන නිසා සමහර වෙලාවට ඩේටා වල ප්‍රශ්නයක් එන්න පුළුවන්. හොඳයි මම මගේ වීඩියෝ ඔප්ෂන් එක ඕෆ් කරනවා. නමුත් මම ප්‍රසන්ටේෂන් එකට අවධානය යොමු කරන්න මගේ ඔඩියෝ මොන හරි ගැටලුවක් ආවත් කතා කරන්න. හොඳයි. අපි සූත්‍ර මූල්‍යකරණයේ ආරමුණු මම මේක තව විශාල කරනවා ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට ටිකක් පෙනෙන විදිහට. සූත්‍ර මූල්‍යකරණයේ ආරමුණු සූත්‍ර මූල්‍යකරණය ඇයි වැදගත් වෙන්නේ? මොකද්ද මේකේ අරමුණ? ඇයි මේක වෙන්නේ ණයත් එක්ක වෙනස්? සූත්‍ර ණයයි සූත්‍ර මූල්‍යයයි කියන්නේ දෙකක් කියලා මේ ඇයි කතා කරන්න කියන එක තමයි පෙන්නලා දෙන්න හදන්නේ. සූත්‍ර මූල්‍යකරණය සූත්‍ර ණය ගැන මම ආයෙ මතක් කරනවා. කුඩා ණය ලබා දීම නෙවෙයි කුඩා ණය ලබා දීම නෙවෙයි සූත්‍ර මූල්‍ය කියලා කියන්නේ. ඒක නෑ හොඳටම ඔලුවට දාගන්න. මොකද මේක විභාගයේදී ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයකට එකතු වෙන්න පුළුවන් වැදගත් කාරණාවක්. කුඩා ණය ලබා දීම කියලා කියන්නේ සූත්‍ර මූල්‍යකරණය කියන විශේෂ ශාස්ත්‍රය ඇතුලේ තියෙන වැදගත් එක් කටයුත්තක් පමණයි. එතකොට මේ අරමුණ ගැන මේ ප්‍රසන්ටේෂන් එකේ උඩ තියෙනවා මේ එක පොතකින් මම ලබාගත් අරමුණු පැහැදිලි කිරීමක්. එන කියනවා රතු පාට අකුරේ තියෙනවා සංවර්ධන අරමුණ කරා ළඟා වීමට මොකද්ද මේ සංවර්ධනය කියලා කියන්නේ කියලා අපි බලමු. සේවාවන් ලබා දී නැති සර්විසස් නැති හෝ අවම ප්‍රමාණ වලින් සේවා සපයා ඇති සපයලා තියෙන හැබැයි අවමයි.
එහෙම වෙනකොට අවශ්‍යතාවයන් සේවා සැපයීම තමයි සුත්‍ර මූල්‍යකරණය විදිහට මේ පොතේ සඳහන් කරන්නේ. අපි ඒ ගැන පොඩි අවධානයක් යොමු කරොත් අපි පුංචි ණයක් ලබා දුන්න එකෙන් කරන්නේ මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා යම් කටයුත්තකට ඒ සඳහා මූල්‍ය ලබා දෙනවා. ඒ මූල්‍ය ලබා දීමෙන් අපේ සුත්‍ර ණය කියන කටයුත්ත අවසන් වෙනවා. ඒ ණය ලබා දෙනවා ණය අය කරගන්න. එතනින් අවසන් වෙනවා. නමුත් ශුද්‍ර මූල්‍යකරණය කියනවා සංවර්ධන අරමුණු කර ළඟ වෙන්න. සංවර්ධන අරමුණු මොනවද? සංවර්ධනයේ තිබීම මොකද? ජීවිත තත්ත්වය උසස් වෙන්නට ඕන. ආදායම් තත්ත්වය උසස් වෙන්නට ඕන. සමාජීය වශයෙන් පිළිගැනීමට ලක් වෙන්න ඕන. සමාජයේ පසුබෑමට ලක් වෙලා ඉන්නවා නම් ඒ වයින් අත් මිදිලා ඒ සමාජයේ වගකීම් නැත්තම් සමාජ පිළිගැනීමට ලක් වෙන්නට ඕන. දැන් උදාහරණයකට අපි ශ්‍රී ලංකා රංකාව රටක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ සමහර ජන කොටස් ඉන්නවා. ඒ ජන කොටස් වල සංවර්ධන අරමුණු කරා ළඟා වෙලාද කියන ගැටලුව තියෙනවා. මම නිතරම ගන්න උදාහරණයක් තමයි ලංකාවේ තේවතු ආශ්‍රිතව ජීවත් වන එම තේවතු තේ කර්මාන්තයට කම්කරුවන් ලෙස දායකත්වය ලබා දෙන ජන කොටස් ඉන්නවා. ඔයගොල්ලෝ මෙතන ඉන්න දරුවෝ දන්නවා ඇති. මෙතන මම දැක්කා අපි ගිය සතියේ කතා කරනකොට සමහර දරුවෝ හිටියා කෑගල්ල පැත්තේ එහෙම දරුවෝත් හිටියා. එතකොට ඒගොල්ලන්ටත් පොඩි අවබෝධයක් තියෙනවා මම මේ මොකක්ද සඳහන් කරන්නේ කියලා. අනිත් දරුවොත් ඒ ගැන අදහසක් තියෙන අය. ඒ කියන්නේ ඒ අය සංවර්ධන අරමුණු ඒගොල්ලන්ට කුඩා ණය දෙන අපි බැංකු පෙළඹෙනවා. ඔව් එයාට තියෙන ආදායම හැටියට පුංචි ණය මුදල් අපි බැංකු දෙනවා. මූල්‍ය සමාගම් විසින් දෙනවා. වෙනත් රාජ්‍යනවන සංවිධාන වලින් දෙනවා. ගමේ පොලි මුදලාලිත් දෙනවා. අපි ඒව ගැන සාකච්ඡා කරා. හැබැයි එයාට සංවර්ධනයේ ඊළඟ තත්ත්වයට ඇවිල්ලා නැහැ. මොනවද නැත්තේ? එයාට සමාජයේ පිළිගැනීමක් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඇයි සමාජ පිළිගැනීම නැත්තේ? විවිධ කාරණු හින්දා. විවිධ හේතු නිසා. සමාජීය හේතු, සංස්කෘතික හේතු මේ ගොඩක් ඒවා බලපානවා. ඊට පස්සේ එයාට ජීවන මට්ටම උසස් කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද්ද මේ ජීවන මට්ටමේ තියෙන්නේ? ජීවන මට්ටමේ තියෙනවා සෞඛ්‍ය. ඊට පස්සේ පෞල් වටපිටාව, සමාජයේ තියෙන සමාජික වශයෙන් තියෙන ගුණාත්මක බව, ඒ සමාජයේ හොඳ ගුණාත්මකයක් තියෙනවා. මේවා නැති නිසා මේ සංවර්ධනයේ බලකලා කියන අපිට අපි වචන වලින් කියන්න අපිට පොඩි අමාරුවක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න අමාරු නෝත් අපිට තේරෙනවා. ඒ ඇවිල්ලා නැහැ මට්ටමකට. එහෙනම් අපි පුංචි නැක් දුන්න පළියට මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අදහසක් ගන්න දැන් සුත්‍ර මූල්‍යකරණය අන්න ඔය උන්ට ලක්ලා නැති කොරාකම අපි වැඩ කරන්නේ බැංකුවක වැඩ කරන්නේ මුල්‍යමක එහෙම නැත්නම් මෙතන හිටිය දරුවෝ ටිකක් විශ්වවිද්‍යාල දරුවෝ ටිකක් ඒගොල්ලෝ හිතනවා ඔක කොහොමද අපි කරන්නේ අපිට මොකද ඕක කරන්නේ සුත්‍ර මූල්‍යකරණය ඔක අරමුණක් වුණාට කියලා සුත්‍ර මූල්‍යකරණය කියන එකේ කරන ප්‍රධාන කටයුතු වලින් අපි ඔය බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා කියලා අපේක්ෂාවක් තියෙනවා. ඒකේ එක වැදගත් කැලලක් තමයි කොටසක් තමයි ණය දෙන එක. ණය දෙන එකෙන් කරන්නේ මොකද්ද? ප්‍රාග්ධනය සපයන එක. ප්‍රාග්ධනය තමයි එතන සපයන්නේ. එහෙමනම් සංවර්ධන අරමුණු කරා ළඟාවිට සේවාවන් දිලා නැති හෝ අවම මට්ටමින් තියන අයට සේවා සැපීම තමයි මේක කියන්නේ. සේවා ලබා දී නැති අවම මට්ටමින් කියනකොට අන්න එදා අපි පළවෙනි දවසේ අර මම කටුසටහනක් ඇඳලා පෙන්වලා ලංකාවේ සිටියේ සමහර දිස්ත්‍රික්කම ලකුණු කරා. උතුරු මැද පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, ඌව පළාත වගේ ඒවා ලකුණු කරලා මම කිව්වා මේ ප්‍රදේශවල විශේෂයෙන් ඌව පළාත අරගෙන මම කිව්වා මොනරාගල දිස්ත්‍රික්කේ ගත්තොත් මොනරාගල කියන්නේ ලංකාවේ දෙවැනි විශාලතම දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් හැබැයි අපි බැංකුවේ අපේ මූල්‍ය ආයතනයේ ශාඛා තියෙන හරි අඩුයි. ප්‍රමාණයක් තියෙන්නේ. එහෙමනම් අන්නේ හරි අඩු ප්‍රමාණයක් දෙන්නේ ඇයි? ඒ කියන්නේ සේවාවල් ලබා දීලා තියෙන හැබැයි අවම ප්‍රමාණ වලින්. අන්න අපි සුදු මූල්‍යකරණයේ අවශ්‍යතාවයට ළඟා වෙන්න ඒක කරන්න ඕන මොකද්ද කියන එක ගැටලු එකක් එනවා. හරි. හොඳයි. මම පුණ්ඩක් අහනවා පුතාලට ඇහෙනවද මාව ආයසරයක් කවුරු කරගන්න? කවුරු පුතේ කියන මට ඇහෙනව නේද පුතේ? සර් පොඩ්ඩක් ක්ලියර් නේද? ක්ලියර් නෑ සර්. කැඩි කොහමද කැමති තාමත්? එහෙම ප්‍රශ්න තියනවද? ක්ලියර් මදි සර්.
මම නැවතත් අහනවා පුතේ දැන් ආර්යනාථ එක්ක තවදුරටත් පවත්වනවා. තාම තියෙනවා සර්. තාමත් clear නැහැ සර්. ක්ලියර් නෑ. අපි කියමින් හිටියා මම කියමින් හිටියේ සංවත්තර අරමුණු කණා ළඟා වීමට සේවා ලබා දීලා නැති එහෙම නැත්නම් අඩුවෙන් දීලා තියෙන ප්‍රදේශවලට සේවා ලබා දීම ශුද්‍ර මූල්‍යයි කියලා කියනවා කියලා. හොඳයි. ඒකට උදාහරණයක් විදිහට මම අපිට මේ දුෂ්කරතාවේ මතුවෙන්න කලින් මම කීවා මම ලංකාවේ එක්තරා ජන කොටසක් පිළිබඳව සඳහන් කරලා කීවා ශ්‍රී ලංකාවේ තේවතු ආශ්‍රිතව ජීවත් වෙන ජන කොටසක් ගැන කියලා. එයාට සමාජ පිළිගැනීම නැහැ. එයාට ජීවන තත්ත්වය හොඳ නැහැ. එයාගේ ජීවන තත්ත්වය අපි සමහර වෙලාවට අපේක්ෂා කරන මට්ටමට ඇවිල්ලා නැහැ. මෙන්න මේ කරුණු කොහොමද ශුද්‍ර මූල්‍යකරණයෙන් කරන්න කියන එක තමයි කිව්වේ. ණයක් දුන්නොත් ඒ ණයෙන් වෙන්නේ මුදල් ලබා දීම පමණයි. මුදල් දුන්න පළියට මේ සියල්ල සිද්ධ වෙනවා කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. එහෙමනම් ශුද්‍ර මූල්‍යකරණේ මීට වඩා එහාට කියපු වැදගත් අරමුණු ප්‍රමාණයක් තියෙන්න ඕන. මේක පොතේ විභාගයේදී වතා කීප වතාවක්ම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරපු එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්න ඉදිරිපත් කරපු එක පැත්තක්. එතකොට මේ අපේ ප්‍රසන්ටේෂන් එකේ පළවෙනියට කියන රතු පාටින් ලකුණු කරලා තියෙන හඳුන්වා දීමට තව අරමුණු කීපයක් එකතු කරනවා මෙන්න මෙහෙම. මම මේ ප්‍රසන්ටේෂන් එකේ ඊට පල්ලෙහෙන් කොටසට යනවා. මේ පල්ලෙහ කොටසේ තියෙනවා ඉහත සඳහන් කරන සංවර්ධන අරමුණු. අර කියපු සංවර්ධන අරමුණු වල පහත කරුණු එකක් හෝ කිහිපයක් අඩංගු වෙන්න පුළුවන්. මොනවද? දුප්පත්කම නැති කිරීම. ඊටාම පැහැදිලිනේ. ඒක අවශ්‍ය නැහැ සඳහන් කරන්නත්. ඔයගොල්ලෝ දන්නවා දරිද්‍රතාවය නැති කිරීම කියන්නේ. දුප්පත්කම කියලා කියන එක නිශ්චිතව කිසියම් ආදායම් මට්ටමක් ආර්ථික මට්ටමක් පිළිබඳ කතා කරනවා. ඊට පස්සේ දෙවනියට කියන කාරණාව ඔන්න හරිම වැදගත් විභාගයේදී මතක තියාගන්න ඕන එක. කාන්තාවන් හෝ වරප්‍රසාද නොලත් වෙනත් ජනතාව බලාත්මක කිරීම. ආයෙ කියවන්නේ එක කාන්තාවන් හෝ වරප්‍රසාද නොලත් වෙනත් ජනතාව. ඇයි මෙතන විශේෂයෙන් කාන්තාව ගන්නේ? ඔන්න ගැටලුවක් එනවා. ශුද්‍ර මූල්‍යකරණයේදී හරියට ඉලක්ක කරගෙන බොහොම සුලභව ඉලක්ක වෙන කොටසක් තමයි කාන්තාව. ඇයි? මොකක්ද ඒකට තියෙන වැදගත්කම? මොකක්ද මේ අතිශය වැදගත්කම? හේතුව තමයි ලෝකයේ අදට දියුණුවයි කියන රටවල් වල වුණත් දියුණු නොවුණු කියන කොටස් වල වුණත් හැමෝටම පොදුවේ කාන්තාවට තවමත් පවුල කියන සංකල්පයේ වැදගත්ම කොටස ඉටු කරන්නේ මෙහි ඉටු කරන්නේ කාන්තාව. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් අනාගත පරපුර සම්බන්ධයෙන් පවුලකින් එහෙම නැත්නම් ජනතාව අතරින් සිදුවිය යුතු සේවාවේ වැඩිමනත්ම වගකීම තවමත් දරන්නේ කාන්තාව. ඒ නිසාම ඒ අයට ආර්ථිකයේ ප්‍රතිඵල භුක්ති විඳින්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. බහුලව හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සමාජ අර්බුද, දේශපාලන අර්බුද, අභිගැටුම්, ස්වභාවික විපත් මේ හැම එකකදීම වැඩියෙන්ම බලපෑමට ලක්වන කණ්ඩායම් දෙකෙන් එකක් තමයි කාන්තාව. අනිත් අය දරුවෝ. කුඩා දරුවෝ. එකකින් කියන්නේ නෑ පිරිමි අය බයකට බාධා මේ බලපෑමට ලක් නොවෙනවා කියලා. සාපේක්ෂ වශයෙන් කාන්තාව වැඩියෙන් මේවට ගොදුරු වෙනවා නැත්තම් මේ වගේ පීඩාවට ලක් වෙනවා. ඒ නිසා දුප්පත්කම සමාජයේ තියෙන නැත්තම් අඩුපාඩු වල වැඩිම බරක් නැත්තම් වැඩි බලපෑමට ලක්වන කට්ටිය තමයි කාන්තාව. ඒ කියපු කාරණාව තේරුණාද? ඔක පොඩ්ඩක් ටිකක් මේ අමුතු කාරණාවක්. ඔක ටිකක් සමහර අය එකඟ වෙන්න අකමැති කාරණාවක්. මම ඒ කියපු කාරණාව ඇහුණාද පුතා? ඔව් සර්. රයිට්. ඒක තියෙන වැදගත්කම තමයි පුතා මයික්‍රෝ ෆයිනෑන්ස් නැත්තම් මේ ශුද්‍ර මූල්‍ය වගේ දේවල් වලදී විශේෂයෙන්ම සංවර්ධනය කියන වචනය ගෑවිච්ච සෑම තැනම ගෑවුණා නම් එතන කාන්තාවන් දරුවන් ඉන්නවාමයි. ඒක ලෝකේ දියුණු නොදියුණු සියලුම සමාජවලට පොදුයි.
උතන තව කොටසක් දරුවෝ අපි මෙතෙන්ට ගේන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඇතුළට. මොකද මේක අපි මේ කතා කරන්නේ සංවර්ධනය පිළිබඳව නැත්නම් ආර්ථික කාරණාවක් නිසා දරුවෝ අපි මෙතන අපේ මේ සාකච්ඡාව ඇතුළට ගන්නෙ නැහැ. එහෙම ගත්තොත් මේ සාකච්ඡාව කෙලවර කරන්න බැරි තරම් දිග එකක් වෙනවා. ඊට පස්සේ ඉන්න වරප්‍රසාද නොලත් වෙනත් ජනතාව. මම අර කලින් කිව්වේ ලංකාවේ වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව. ඒ ජන වර්ගයක් විදිහට දුක් විඳිනවා, සංස්කෘතියක් විදිහට දුක් විඳිනවා, සමාජයේ පිළිගැනීමක් නැතිකමින් දුක් විඳිනවා, ආර්ථික නොහැකියාවෙන් දුක් විඳිනවා. ඒකට ශුද්ධ මූල්‍ය වලට පුළුවන් වෙන්න ඕන මේ අයව එකෙන් ගලවගෙන උඩට ගේන්න. ඇත්තටම මේක වෙනවද නැද්ද කියලා ඕගොල්ලෝ දැන් මගෙන් හිතනවා ඇති ඇත්තටම මෙහෙම වෙනවද කියලා. අපි මේවා ඉගෙන ගන්න ඕනද කියලා. අපි බැංකු වලට ඇවිල්ලා මේවා කරන්නේ නැහැ නේ. අපි මූල්‍ය සමාගම් වල මේවා කරන්නේ නැහැ නේ. අපි කරන්නේ ණය දෙන එකනේ. ශුද්ධ මූල්‍ය කියන එක ඒ නිසා බැංකු සහ මූල්‍ය ආයතන වලට ශුද්ධ මූල්‍ය වල ඇත්ත අර්ථයෙන් කරන්න හරි අමාරුයි පුතා. එහෙම නොකරන අය ඒක කරන අය ඉන්නවා. සම්පූර්ණයෙන්ම නොකරනවා නෙවෙයි. මම එදත් කීවා හැටන් නැෂනල් බැංකුව හරි අපි කවුරුවත් හැටන් නැෂනල් බැංකුවේ වැඩ නොකරට බය වෙන්න එපා. හරි ඒක බැංකුවක් අගය කරනවා නෙවෙයි. නමුත් කරන හොඳ කටයුත්ත වගකීමක් ඇතුව කියන්න ඕන. ඒ අය විසින් ක්‍රියාත්මක කරන ගැමි පුබුදුව කියන යෝජනා ක්‍රමය ඇතුලේ මේවා බොහොම ඔය කියන අරමුණු ගොඩක් එකතු කරලා හදලා තියෙනවා. ඒතකොට ඒ අය පෙන්눔 කරලා තියෙනවා ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා මේ දේවල් කළ හැක කියලා. වරප්‍රසාද නොලත් අය කියන්නේ කවුද? සමාජයේ වරප්‍රසාද කියන්නේ මොනවද? අපි සමාජයේ අනිත් හැමෝටම වගේ එක විදිහට හැසිරෙන්න කටයුතු කරන්න තියෙන අවස්ථාව නැති අය ඉන්නවද? ඔව්. ඒ අය ආර්ථික වශයෙන් හැකියාව අඩු අය වෙන්න පුළුවන්. සංස්කෘතිකම හැටියට සමාජයේ පැත්තකට තල්ලු කරලා දාන්න නැත්නම් පැත්තකට කරලා තියෙන කට්ටියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දේශපාලනික කරුණක් නිසා සමාජයේ පැත්තකට කරපු අය වෙන්න පුළුවන්. සමහර වෙලාවට භූගෝලීය වශයෙන් බලපාන කියන්නේ රටක පිහිටීම තමන් ඉන්න ප්‍රදේශයේ හැටියට පැත්තකට තල්ලු කරලා දාපු අය වෙන්න පුළුවන්. තමන් කරන කර්මාන්තය නිසා පැත්තකට දාපු අය වෙන්න පුළුවන්. මෙහෙම වරප්‍රසාද නැති අය ඉන්නවා. එහෙමනම් ඒ අය බලාත්මක කරනවා කියලා කියන්නේ ඒ අය එන්ෆෝස් එයාට බලයක් ලබා දෙනවා නැත්නම් එයාට හැකියාව ලබා දෙනවා අනිත් අය හා සමානව කටයුතු කරන්න. මේක හොතට ඔළුවට දාගන්න. මොකද විභාග ප්‍රශ්නේ උත්තරේ ලියනකොට ශුද්‍ර මූල්‍යකරණයේ අරමුණු වලට බලපෑමට ලක්වන්නේ කුමන ජන කොටස්ද නැත්නම් කුමන අයද වගේ ප්‍රශ්නයක් ආවොත් දරිද්‍රතාවෙන් පෙළෙන අය ඊළඟට ඔය කාන්තාවන් හෝ වරප්‍රසාදන වලත් වෙනත් ජන කොටස් කියන එක ඉතා හොඳට මතක තියෙන්න ඕනේ. ඒතර අරමුණු වල තියෙනවා ඒ අය බලාත්මක කිරීම. හරි. ඊළඟට කියනවා රැකියා අවස්ථා ජනිත කිරීම. හරි පැහැදිලි. හරි පැහැදිලි. රැකියා අවස්ථා. ඇයි රැකියා හදන්න ඕන? සේවා නියුක්තිය. සේවයක යෙදී සිටීම කියන එක පුතේ එහෙම යෙදිලා නැත්තම් ඒකෙන් බලපෑමට එනවා ආර්ථිකයට බලපානවා සමාජ තත්ත්වයට බලපානවා ආකල්ප වලට බලපානවා. දැන් පුතාලා බහුතරයක් රැකියා කරන අය විශ්වවිද්‍යාල දරුවෝ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න එකත් වැදගත් ඉතා වැදගත් කටයුත්තක්. ඔගොල්ලෝ අධ්‍යාපනය යම්කිසි නිශ්චිත අධ්‍යාපන මට්ටමකට ළඟා වෙලා දැන් අද වෙනකොට රස්සාවක් කරනවා. කරන්නේ කොහෙද? ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයක කොහෙද? මූල්‍ය ක්ෂේත්‍රයේ. සමහර දරුවෝ බැංකුවල, තව සමහර දරුවෝ මූල්‍ය ආයතනවල. මේ රැකියාවක නිරත වෙනකොට ඕගොල්ලෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. ඒක පැහැදිලි. පඩියක් හම්බ වෙනවනේ. හරි. සමාජීය වශයෙන් පිළිගැනීමට ලක් වෙනවා. ඔව්. ඇයි රැකියාවක් කරනවා කිසියම් නිශ්චිත වැදගත් ක්ෂේත්‍රයක. මොකක් හරි ක්ෂේත්‍රයක. ඊට පස්සේ තියෙනවා ආකල්පමය දියුණුවක් වෙනවා කියලා. මොකද්ද මේ ඇටිටියුඩ් ආකල්ප? අපි රැකියාවක නිරත වෙනකොට අපි හිතන පතන විදිහ වෙනස් වෙනවා පුතේ. ඔගොල්ලෝ ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යන දරුවෝ විදිහට හිතපු ආකාරයට වඩා ක්‍රමයෙන් ඔගොල්ලෝ හිතන විදිහ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සුබදායි වෙනස් වීමක් වෙනවා. සාර්ථක වෙනස් වීමක්. වැරදි කර්මාන්තයකට ගිහින් වැරදි දෙයක නිරත වුණොත් වැරදි ආකල්ප ලක් වෙනවා හා සමානවම අපි නිවැරදි නිශ්චිත හොඳ කර්මාන්තයක හොඳ දෙයක නිරත වුණොත් ඒ හරහා ආකල්පමය වශයෙන් දියුණු වෙනවා. ඒක රටක
දියුණුවට ඒ දියුණුව කියලා කියන්නේ සල්ලි වලින් ආර්ථිකයෙන් දියුණු වෙනවා විතරක් නෙවෙයි ගුණාත්මක බවිනුත් දියුණු මිනිස්සු හිතන පතන විදිහනොත් දියුණු වෙනවා. එතකොට රටකට සේවා නියුක්තිය නැත්නම් රැකියාව අවස්ථා ඇතිවීම අතිශයින් වැදගත්. ඒක නිසා තමයි රස්සා දෙන්න කියලා කියන්නේ. නිශ්චිත කාලයක නිවැරදි වයසකදී රැකියාවකට යන්න කර්මාන්තයක නිරත වෙන්න ව්‍යවසායයක් කරන්න තමන්ගේ හරි බිස්නස් එකක් කරන්න කියලා කියන්නේ අන්න ඔය හින්දා. මොකද එහෙම නොවුනොත් අපි එහෙම නිශ්චිත කර්මාන්තයක නිශ්චිත වැඩක නොයදුනොත් ඒක රටට ආර්ථිකයට ඊට පස්සේ අනිත් ජනකොට අනිත් රටේ ඉන්න අනිත් මිනිස්සුන්ට බොහොම නරක විදිහට බලපානවා. විරැකියාව තිබීම. එතකොට සුද්ධර මූල්‍යකරණය හරියට කරොත් අපි කර්මාන්ත ඇති වෙනවා. ඒ ඇති වෙන කර්මාන්ත වලින් රැකියාව අවස්ථා හැදෙනවා. හැදෙන රැකියාව නිසා මිනිස්සු අර මම කියපු තර විදිහේ ගුණාත්මක විදිහටත් ප්‍රමාණයනොත් වර්ධනය වෙනවා. අන්න වැදගත් තව එකක්. රැකියා අවස්ථා ඇති කිරීම සුද්ධර මූල්‍යකරණය තව වැදගත් අරමුණක්. හතරවෙනි එක පවතින ව්‍යාපාර වර්ධනය කරනවා. තියෙන මොකක් හරි පුංචි ව්‍යාපාරයක් වර්ධනය කරනවා තිබුණට වඩා හොඳට කරගෙන යන්න. එක්කෝ ප්‍රමාණයෙන් එක්කෝ ගුණාත්මයෙන් වැඩි කරනවා. ප්‍රමාණයෙන් වැඩි කරනවා කියලා කියන්නේ අපි දැන් අපි වෙළඳාමක් කරනවා නම් රුපියල් 1000ක අපි ඒක රුපියල් 1500ක් කරන්නේ කොහොමද කියන වර්ධනය කරනවා. ඒ විතරක් නෙමෙයි. අපි දැන් භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණනවා. ඒක එදාට වඩා හොඳට ආයි විකුණනවා. දැන් මම හොඳ උදාහරණයක් ගන්නම්කෝ. ඕගොල්ලන්ට හොඳට තේරෙන උදාහරණයක්. මාව ඇහෙනව නේද පුතා? මම නිතර අහනවා ඕක. ඇහෙනව නේද? මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරියට ඇහෙනවද කියලා පුතේ? ඇහෙනවා සර්. ඔව් සර්. right thank you. දැන් මම හොඳටම තේරෙන උදාහරණයක් ගන්නම් මේ පවතින ව්‍යාපාර වර්ධනය කිරීමේ ගුණාත්මය කියන එක ප්‍රමාණය කියන එක පැහැදිලි කරන්න. ඕගොල්ලොන්ගේ හැම ප්‍රදේශයකම ඔයගොල්ලෝ ජීවත් වෙන හැම ලංකාවේ අස්සම් මුල්ලන් නෑර මම හිතන්නේ නැති අපි නිතරම දැන් මේ ටිකේ නම් අපි යන්නේ නැතුව ඇති. නමුත් චයිනීස් බත් කඩ තියෙනව නේද? හැම පැත්තකම තියෙනවා. චයිනීස් කඩ කියලා කියන්නේ. චයිනීස් කෑම. හැබැයි චීනේ ඒවා කනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි ඒවට කියනවා චයිනීස් කෑම කියලා. ඕගොල්ලෝ බලන්න එහෙම පටන් ගත්ත ඒවා කොච්චර තිබුණාද ඕගොල්ලෝගේ මතකයේ හැටියට මේ ඕගොල්ලෝගේ තරුණ වයසේ මතකයේ හැටියට. ඕගොල්ලන්ට මතක කාලේ අවුරුදු පහුගිය අවුරුදු 7ක 8ක ඕගොල්ලෝ ඉස්කෝලේ ඕ ලෙවල් කරනකොට එහෙම නැත්නම් 7 8 පන්තියේ ඉන්න කාලේ ඉඳලා අද වෙනකම් මතක් කරන්න. කොච්චරනම් එහෙම දැන් විවෘත වුණාද? ඒවා කීයක් දැන් තියෙනවද? 14. ඕගොල්ලෝ මතක් කරොත් එහෙම ඕගොල්ලොන්ට මතක 5කින් එකක් වගේ තියෙනවා තාම. ඉතුරු 4ම මොකක්දෝ හේතුවකින් නැති වෙලා ගිහිල්ලා ඒකට මේ ඊයේ පෙරේද මේ තියෙන සෞඛ්‍ය වසංගතේ නෙවෙයි හේතුව. ඊට කලින්ම නැති වෙලා ගියා. මොකද්ද මේ හේතුව? ඔයගොල්ලන්ට මතකද මේ වගේ කඩයක් පටන් ගන්නකොට මුල් දවස්වල ගුණාත්මය හොඳයි. කෑම එක හරිම හොඳයි. මුදලට සරිලන වටිනාකමක් හම්බ වෙනවා. ප්‍රමාණය හොඳට දෙනවා. මස් කෑල්ලක් තියෙනවා. අර චයිනීස් බත් කඩවල දෙන්න අකමැතිම දේ තියෙන්නේ. චිලි පේස්ට් එක. ඒක දෙන්න හරි අකමැති. ඒගොල්ලෝ කන් හැන්දෙන් වගේ තමයි ඒක බෙදන්නේ. ඒ පස්සේ කාලේ එහෙම තමයි. මුල් කාලේ එහෙම නෑ. ඒවා හරියට දෙනවා. අර පොඩි කාඩ්බෝඩ් පෙට්ටියට පිරෙන්න බත් එකක් දාලා දෙනවා. ප්‍රසන්න විදිහට කතා කරනවා. එන්න කියනවා. නැවත එන්න කියනවා. හැබැයි ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අර මුදලටම එක්ක ගන්න හම්බ වෙනවා. එන්න ප්‍රමාණය අඩු වෙනවා. එන්න මස් කෑල්ල කුඩා වෙනවා. එන්න චිලි පේස්ට් දෙනවා අඩු වෙනවා. එහෙම අපි දැකලා තියෙනවා. මම මේ ප්‍රායෝගික උදාහරණ කියන්නේ මේව තේරුම් ගන්න. එහෙම නැත්තම් මිල වැඩි වෙනවා. ඒත් එක්කම අර ගුණාත්මයත් අඩු වෙනවා. එතකොට පවතින ව්‍යාපාර වර්ධනය වෙන්නේ නෑ පුතේ. වර්ධනය වෙනවා කියලා කියන්නේ ඕගොල්ලෝ දැන් බලන්න ඔය ඉතුරු වෙලා ඉන්න කීප දෙනා සමහරවිට ඉතුරු වෙලා ඉන්නේ ඒ අය මුදල වැඩි කරත් මිල වැඩි කරත් අර ගුණාත්මය දෙන්න හදනවා. ඕගොල්ලෝ කියනවා කමක් නැහැ රුපියල් 10ක් වැඩිපුර දුන්නට රුපියල් 10ක් වැඩිපුර දුන්නට කමක් නැහැ. අපිට හොඳ කෑම එකක් ලැබෙනවා කියලා. මෙන්න මේ විදිහට ව්‍යාපාර වර්ධනය කිරීමද සුත්‍ර මූල්‍යකරණයේ වැදගත් අරමුණක්.
මොකද ව්‍යාපාර ප්‍රමාණයෙන් ගුණාත්මයෙන් දෙකෙන්ම වර්ධනය වෙන්න ඕන. කුඩා කර්මාන්ත බිඳ වැටෙන්න බලපාන බරපතල හේතුවක් තමයි ව්‍යාපාරේ නිරත වෙන ව්‍යවසායකයාගේ ආකල්පය. ව්‍යවසායකයා හිතනවා පාරිභෝගිකයාට මොනවා හරි දීලා මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා. එහෙම වුණොත් කර්මාන්ත පවතින්නේ නැහැ. එතකොට බැංකුවට මූල්‍ය ආයතනයට සිද්ධ වෙනවා පුතා ඒ පැත්තත් බලන්න. ශුද්‍ර මූල්‍යකරණය කියන එක එතකොට අර ණය දෙන එකට වඩා පුළුල් වෙන්නේ ඔන්න ඔය වගේ හේතු හින්දා. මම දැන් ටික පුරුදු කරලා ටික ඔයගොල්ලන්ට කියලා දෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට පවතින ව්‍යාපාර වර්ධනය කිරීමට විතරක් නෙවෙයි ඒවායේ ක්‍රියාකාරකම් විවිධාංගීකරණය කිරීම. ඩයිවර්සිෆිකේෂන් විවිධාංගීකරණය ඩයිවර්සිෆිකේෂන් මොකද්ද මේ කියන්නේ? එකම කර්මාන්තේ එකම දේ කරන්නේ නැතුව එතනින් ආයෝජනය විවිධ ආයෝජන අවස්ථා කෙරෙහි අරගෙන යනවා. විවිධාංගීකරණය කරනවා කියලා කියන්නේ පවතින ව්‍යාපාරික අවස්ථා තව කරන ක්‍රමවේද වෙනස් කරනවා. එකම භාණ්ඩය විවිධ විදිහට ඉදිරිපත් කරනවා වෙළඳපොළට. සමහරට එකම භාණ්ඩයේ වෙළඳපොළවල් කීපයකට විවිධාකාරයට ඉදිරිපත් කරනවා. එකම භාණ්ඩය නැත්නම් එකම සේවාව එක් අයට භුක්ති විඳින්න පුළුවන් ආකාරයට වෙනස් කරනවා. මේ දේවල් අතිශයින් වැදගත් කර්ම මේ සුත්‍ර මූල්‍යකරණයේදී. කොහොමද ඒක කරන්නේ? බැංකුවට පුළුවන් මේවා කරන්න? මූල්‍ය සමාගමට පුළුවන් ද ගිහිල්ලා කියන්නේ ඔයා මෙහෙම කරන්න එපා අනිත් විදිහට කරන්න තව අලුත් විදිහකට කරන්න කියලා? ඕ පුළුවන්. මම දන්නා පරිදි හැටන් නැෂනල් බැංකුවේ ගැමිපු බුදුව ඒ විදිහට කරනවා. ඒ අය ඒක සාර්ථකව කරලා පෙන්නලා තියෙනවා. විවිධාංගීකරණය නොවුනොත් මොකද වෙන්නේ? මේ පහුගිය කාලය වගේ ගැටලු සහගත මේ අපි ගත කරන කාලය වගේ අතිශය ගැටලු සහගත කාලයකට අපි මුණ දුන්නා නම් ඒව කර්මාන්තය අහෝසි වුණොත් එහෙම පවත්වාගෙන යන්න බැරි වෙනවා. සමහර විට අපේ සියලුම ආයෝජන මේ කුඩා කර්මාන්තවල නිරත වෙන අයගේ තියෙන බරපතල දෙයක් තමයි සියලුම ආයෝජන එකම ව්‍යාපාරික අවස්ථාවක් තුල කේන්ද්‍රගත කරලා සංකේන්ද්‍රණ අවදානමක් හදා ගන්නවා. කොන්සන්ට්‍රේෂන් රිස්ක් එකක් හදා ගන්නවා. සංකේන්ද්‍රණ අවදානමක්. දැන් බලන්න දැන් අද වෙනකොට මම දැක්කා LOLC සමාගම මෙතන හිටියද මන්ද පුතෙක් මට මතක නැහැ. LOLC ආයතනේ කොටස් වෙළඳපොලේ කොටසක මිල අතිශය විශාල ගානකට ඉහළ ගිහින් තියෙනවා. සෑහෙන මිල ඉහළ යාමක් තියෙනවා. කොහොමද එහෙම වුනේ? ඒකට විවිධ හේතු බලපාලා තියෙනවා. දැන් LOLC සමූහය විවිධ කර්මාන්ත ගණනාවක නිරත වෙනවා. තමන්ගේ ප්‍රාග්ධනය ක්‍රමයෙන් විවිධ කර්මාන්ත වලට යොදවලා තියෙනවා. විවිධාංගීකරණය කරලා තියෙනවා. හැබැයි අපේ බොහෝ කුඩා කර්මාන්ත තියෙන්නේ එකම තැන, එකම දේ. එතකොට වෙන්නේ අපිට ව්‍යවසායකයක් හැටියට සංවර්ධනය කරා ළඟා වෙන්න අමාරු වෙනවා. අන්න සූත්‍ර මූල්‍ය වලින් කළ යුතු දේ. දැන් මේවා කරන්න බැංකුවට පුළුවන්ද කියලා හිතන්න එපා. ඒක තමයි විය යුත්තේ කියන එක හිතන්න. ඒක නිසා තමයි සූත්‍ර මූල්‍ය වැදගත් අපිට ඉගෙන ගන්න. අපි හරියට කළොත් අපිට අනාගතයට හොඳ ගනුදෙනුකරුව හදා ගන්න පුළුවන්. හැටන් නැෂනල් බැංකුව කරන්නේ ඒක. ගැමිපු බුදුවෙන් ඒකලගේ යෝජනා ක්‍රමය හරහා ගනුදෙනුකරුව හදනවා අනාගතයට. එතකොට අපි දුප්පත්කම නැති කිරීම ගැන කිව්වා, කාන්තාව හෝ වරප්‍රසාද නැති අය ගැන කිව්වා, රැකියා අවස්ථා ගැන කිව්වා, ව්‍යාපාර වර්ධනය සහ විවිධාංගීකරණය ගැන කිව්වා. අවසානයේක නව ව්‍යාපාර ආරම්භය සහ වර්ධනය කිරීම සඳහා උනන්දු කිරීම. සූත්‍ර මූල්‍යකරණය පුතේ ආයෝජකයෝ හදන්නත් ඕන. අලුත් අය හදන්න ඕන. දැන් මෙන්න මේ කරුණු පහ නිසා තමයි මේ පහක් මම වෙන් කරලා ගත්තට මේ කරුණු නිසා තමයි අපි අර නිකන් ණය දෙන ශුද්‍ර ණයවලට වඩා ශුද්‍ර මූල්‍ය ගොඩක් පුළුල් එකක් වෙන්නේ. මම කීවා පළවෙනි දවසේ අපි මේ ඉගෙන ගන්න හදන්නේ ණය නෙවෙයි. එතකොට ඕගොල්ලන්ට මම කීවා පොඩි ගැටලුවක් එනවා ඕගොල්ලන්ට ඔළුවට. මේවා අපිට කරන්න පුළුවන් දේවල්ද?
ඒ සැකය සාධාරණයි. මොකද ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක නැත්නම් ප්‍රධාන පෙළේ බැංකු වලට ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන වලට ශුද්ධ මූල්‍ය කියන මුළු කටයුත්තම කරන්න බෑ. මොකද හේතුව සියලුම බැංකු සහ සියලුම මූල්‍ය ආයතන වැඩ ක්‍රියාත්මක වෙන්නේ ලාභ ලබන ව්‍යාපාර කියන අරමුණෙන්. එහෙම නැතුව රට තුළ ව්‍යවසායකත්වය රට තුළ සංවර්ධනය කියන අරමුණින් නෙවෙයි. හරියටම ශුද්ධ මූල්‍යකරණය පිළිබඳව කැපවීමක් කරන ආයතනයක් නම් ඒ අය මේ අපි කතා කරන අරමුණුත් එක්ක වැඩ කරන්න ඕන. දැන් මේකට කවුරුවත්ම වැඩ කරන්නේ නැද්ද කියලා ඔයගොල්ලෝ අහුවොත් නෑ වැඩ කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ කියන කටයුතු ටික බැංකු හරහා මූල්‍ය ආයතන හරහා වැඩේ කරගන්න සෑහෙන මහන්සියක් දරනවා. සෑහෙන මහන්සියක් දරනවා. මම මගේ මේ රාජකාරී මට්ටමින් සම්බන්ධ වෙලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාන්තාවන් වරප්‍රසාද නැති අය දුප්පත් අය රැකියා අවස්ථා කොහොමද හදන්නේ කියන එක මේවා ගැන විශාල දැනුම් ප්‍රමාණයක් අරගෙන යන වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කරනවා. අපිට පේන්නේ නැහැ ඒවා හරියට සිද්ධ වෙනවා. නමුත් රටේ ඒ අගේ ගන්නේ නැහැ. එතකොට බැංකු සහ මූල්‍ය ආයතන වල ඉන්න වැඩ කරන දරුවෝ ඔයගොල්ලෝ වගේ අය ඒ ගැන අදහසක් අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මේක විෂයක් විදිහට උගන්වන්නේ. දැන් මේක ජොබ් එක සමයින්ඩ් මේක සබ්ජෙක්ට් එක ඉවරයි පාස් වුණා විභාගේ පාස් කියලා විතරක් මදි. මේ ටිකක් පොඩ්ඩක් මේ ටිකක් ඔලුවටත් යන්නට ඕන. වැඩ කරනකොට අපි මෙහෙම ඉගෙන ගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා. හොඳයි. දැන් සුත්‍ර මූල්‍යකරණයේ අරමුණු ගැන අපි කතා කරා. ඒක කිව්වා සංවර්ධන අරමුණු කරා ළඟා වෙන්න සේවාවන් ලබා දී නැති හෝ අවම වශයෙන් දීලා තියෙන අයට සේවාවන් දෙන එක තමයි මේකේ අදහස. ඒකෙදී අරමුණු අරමුණු පහක් මම ප්‍රධාන වශයෙන් කීවා. දුප්පත්කම ගැන කීවා, කාන්තාවන් අර මේ කියන ලයිස්තුව කීවා. ඔන්න අපි ටිකක් වෙලා ඒකට ගත කරා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. සුත්‍ර මූල්‍යකරණයේ අරමුණු ගැන තවත් මොන හරි කියලා තියෙනවද? තවත් මොන හරි කියලා තියෙනවද? පුතේ ස්ලයිඩ්ස් පේනවද? දැන් ඊළඟ ස්ලයිඩ් එක පේනවද? මාව ඇහෙනවද? පේනවා සර්. පේනවා සර්. right thank you. ලෝක බැංකුව විසින් ලෝක බැංකුව කියලා කියන්නේ පුතේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳව ජාත්‍යන්තර බැංකුව කියන එක තමයි ලෝක බැංකුව කියන එකේ නිවැරදි නම. ලෝක බැංකුව කියලා කියන්නේ අතරම තනි බැංකුවක් නෙවෙයි, ඒක සමූහයක්. ආයතන සමූහයක එකතුවක්. ඒකේ ආයතන තියෙනවා IBRD නැත්නම් International Bank for Reconstruction and Development කියලා එකක් තියෙනවා. IFC නැත්නම් International Finance Corporation කියලා එකක් තියෙනවා. MIGA නැත්නම් MIGA කියලා කියනවා, Multilateral Investment Guarantee Agency කියලා එකක් තියෙනවා. ඊළඟට International Center for Settlement of Trade Disputes කියලා තව එකක් තියෙනවා. මේ වගේ අරමුණු ගණනාවක එකතුවක් තමයි ලෝක බැංකුව කියලා කියන්නේ. එහෙම නැත්නම් තනි බැංකුවක් මේ අපි වගේ ණය දෙන බැංකුවක් නෙවෙයි. හැබැයි ලෝක බැංකුව කියලා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනය අරමුණු කරගත්ත සුවිශේෂී ආයතනයක්. ඒතර ලෝක බැංකුව කියන නම ඊට පස්සේ මතක තියාගන්න තනි බැංකුවක් World Bank කියන්නේ group එකක්. ඇත්තට මේකේ නම World Bank Group. ඒකේ ඒ ආයතනයේ විවිධ ආයතන තියෙනවා. ඊටාම හොඳ ආයතන. ඔන්න දරුවෙකුට කවදා හරි තමන්ගේ රැකියාව මට්ටමින් ඉහළ තැනකට යන්න අවශ්‍යයි කියලා හොඳ අදහසක් තියෙනවා. මම මේ වගේ දේවලුත් මේ පන්තියේ කියනවා. ඔන්න කවදා හරි අරමුණක් පොඩි ඉලක්කයක් හදාගන්න පුළුවන් World Bank එකේ drop එකකට යනවා කියන එක ඊටාම ඉහළ මට්ටමේ රැකියාව තියෙන ආයතනයක්. ඊටාම ඉහළ මට්ටමේ රැකියාව බොහෝ රැකියාවල සාමාන්‍ය මධ්‍යම මට්ටමේ කළමනාකරන රැකියාවක වුණත් වාර්ෂික වැටුප ඩොලර් ලක්ෂ 2ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් වාර්ෂිකව රුපියල් මිලියන 40ක විතර වැටුපක් ගන්න පුළුවන් රැකියාව තියෙන ආයතන තමයි ලෝක බැංකුවේ තියෙන්නේ. ඔන්න මම තව පොඩ්ඩක් උනන්දුව වැඩි කරා. හරි. රුපියල් මිලියන 40ක් කියලා කියන්නේ ලක්ෂ 400ක් අවුරුද්දකට පඩි ගන්න පුළුවන් කියලා කිව්වහම ටිකක් උනන්දුව වැඩි වෙන්න ඕන. හරි. හැබැයි ඒකට හොඳ දැනුමක් හොඳ ප්‍රායෝගික අත්දැකීම් ප්‍රමාණයක් ඒවා එකතු කර ගන්න ඕන. ඕන තරම් රැස්සා තියෙන නිකන් මම කීවට World Bank Group කියලා ගිහිල්ලා වෙබ්සයිට් එක බලන්න කොච්චර job opportunities තියනවද කියලා බලන්න
ඒකේ කොච්චර රැකියා දාලා තියෙනවද කියලා බලන්න. ඕන තරම් රස්සා තියෙනවා. ඒවට අයදුම් කරන්න පුළුවන්. අයදුම් කරොත් ඒ අදාළ ක්‍රියාවලියක් ඇතුලේ තෝරා ගන්නවා. වැඩේ තියෙන්නේ ඊටාම නිශ්චිත තෝරා ගැනීම ක්‍රියාවලියක් අස්සේ තමයි තෝරා ගැනීමන්නේ. එතකොට අධික තරගයක් තියෙනවා. ඒකෙන් එහෙම වෙතත් ශ්‍රී ලාංකිකයන්ොත් ගණනාවක් ඒ රැකියාවල නිරත වෙනවා. හොඳයි. මම මේක තව පොඩ්ඩක් උනන්දු වැඩි කරන කතාවකුත් කීවා. ලෝක බැංකුව විසින් ශුද්‍ර ව්‍යාපාර සඳහා ණය ලබා දීම පිළිබඳ කර අධ්‍යයනයකදී හඳුනාගත් අරමුණු 3ක්ද නිතරම භාවිත වෙනවා. ලෝක බැංකුවෙන් කියනවා අරමුණු 3ක් නිතරම හම්බ වෙනවා. මේ ශුද්‍ර මූල්‍යකරණේ අපි මොනවද කියලා විතරක් බලමු. මේක අපේ දැනුමට අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි විභාගෙ ලියනකොට උත්තර ලියනකොට මේවා වැදගත් වෙනවා. පළවෙනි එක ශුද්‍ර ව්‍යාපාර ඇති කිරීම හා වැඩි දියුණු කිරීම මගින් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ඇති කිරීම. අපේ කලින් කතා කරපු එකට ගොඩක් සමානයි. ශුද්‍ර ව්‍යාපාර ඇති කරනවා වැඩි දියුණු කරනවා. අපි ඒක වෙන වචන වලින් ඉස්සෙල්ලා කීවා. ඒකෙන් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග හදනවා. අන්න අපි කතා කරමු පළවෙනි එක. ඒක වැදගත් එකක්. ඒක ලෝක බැංකුව විසිනුත් පිළිගන්නවා. දෙවෙනි එක ඵලදායිතාවය වැඩි කිරීම හා ඵලදායිතාව ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ මොකද්ද? අපි අමුද්‍රව්‍ය විදිහට යොදවන එකයි අපිට ප්‍රතිඵලයේ විදිහට ලැබිච්ච භාණ්ඩය හෝ සේවාව අතර තියෙන අගය එකතු කිරීමේ අනුපාතය. අපි යමක් ඉන්පුට් එකක් දුන්නා නම් අවුට්පුට් එක අර ඉන්පුට් එකට වඩා ගොඩක් අගයෙන් වැඩිද කියන එක තමයි ඵලදායිතාවේ බැලෙන්නේ. ඵලදායිතාව වැඩි කරන්න. ඒ කියන්නේ හොඳ අගයක් වැඩි කරන්න. විශේෂයෙන් කාන්තාවන් හා අනෙකුත් දුප්පතුන් වැනි අවදානමට බඳුන් විය හැකි සමාජ කොටස් වල ආදායම් තත්ත්වය වැඩි කිරීම අර අපි කලින් කතා කරා. කාන්තාව දුප්පත් අය අවදානමට බඳුන් වෙලා තියෙන සමාජ කොටස්. අපි කියව වරප්‍රසාද නැහැ කියලා ඉස්සෙල්ලා. මෙතන තවත් වෙනස් වචන වලින් කියලා තියෙනවා. එකම කරුණ ඔන්න පොඩ්ඩක් තව පැහැදිලි කරනවා. තුන්වෙනි එක ආදායම් උත්පාදන මාර්ග විවිධාංගීකරණය. පැහැදිලිවම අර ඉස්සෙල්ලා අපි කියපු විවිධාංගීකරණය. එකක්ම කරන්නේ නැතුව විවිධ ඒවා කරන එක. මගින් දුප්පත් පවුල් විසින් ධාන්‍ය වැනි වගාවන් මත යැපෙන විට අයහපත් කාලගුණ හා භූගෝලීය තත්ත්ව මත මුහුණ දෙන අවදානම් වම කිරීම. ඇයි මේම කියන්නේ? ලෝකයේ මතක තියාගන්න පුතේ අදටත් මේ වනකොටත් මෙච්චර තියුණු ලෝකෙත් අති බහුතරයක් දුප්පත් අය යැපෙන්නේ කුෂිකර්මය මත. ඒ කුෂිකර්මයේ බොහෝ රටවල ශ්‍රී ලංකාවෙත් ඔයගොල්ලෝ දන්නවා මේ පහුගිය කාලේ නිතර සාකච්ඡාවට ගත්ත මේ රසායනික පොහොර ආනයනය අත්හිටවා තිබීමත් සහ කාබනික පොහොර පිළිබඳ කාරණාවේදී මොනතරම් ප්‍රමාණයක් ධාන්‍ය වගාවල නිරත වෙනවද? වී, බඩිරිඟු, තිරිඟු මේවා ලෝකේ තවමත් එහෙමයි. වැඩේ තියෙන්නේ මොකද? මේ අය නිතරම මුහුණ දෙනවා අයහපත් කාලගුණය, අයහපත් භූගෝලීය තත්ත්වයන්ගේ බලපෑමට ලක් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ඒ අයට වෙනත් ආදායම් මාර්ග නැතිකම. ඒ අය විවිධාංගීකරණය වෙලා නැහැ. එහෙමනම් ලෝක බැංකුව කියන ශුද්‍ර මූල්‍ය අරමුණක් වෙන්න ඕන ඒ අයව ඒ අවදානමෙන් ඉවත් කිරීම නැත්නම් එයාට තියෙන අවදානම අඩු කිරීම. අන්න වැදගත් කරනවා. හොඳට දැන් මතක තියාගන්න ඇයි ශුද්‍ර මූල්‍යකරණය මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඊළඟට කියන ශුද්‍ර මූල්‍යකරණයේ අරමුණු ගැන විමසන සෑම විටම පාහේ සම්බන්ධ කරගන්න කරුණු අතර එක කාන්තාවන්, දුප්පතුන්, ග්‍රාමීය ජනතා කොටස්, පවුල් ලේකක ආදී සාකච්ඡා කරනවා. නිතරම කියනවා කාන්තාව, දුප්පත් අය, ග්‍රාමීය ජනතාව, පවුල් ලේකක මේවා ගැන නිතර කතා වෙන ශුද්‍ර මූල්‍ය ගැන කියනවා. ඊට අමතරව තිරසාර පැවැත්ම ගැන කතා කරනවා. සස්ටේනබිලිටි, තිරසාර පැවැත්ම. දැන් මේ සස්ටේනබිලිටි කියන වචනය, තිරසාර පැවැත්ම කියන වචනය ටිකක් බරපතලයි. මේ වචනේ නිතර දැන් පාවිච්චිත් වෙනවා. හැබැයි පුතේ දැන් මේ වචනේ ඇත්තටම මොකක්ද කියන එක ගැන බොහෝ අයට ගැටලුවක් තියෙනවා. ලංකාවේ නම් තාම බරපතල ගැටලුවක් තියෙනවා. මේක තාමත් අපේ බැංකුව වලට ඇවිල්ලා තියෙනවා. දැන් ටිකක් බැංකුව මේ ගැන උනන්දු වෙනවා. ඔයගොල්ලන්ගේ බැංකුව වල වාර්ෂික ප්‍රකාශනය නැත්නම් ඇනුවල් රිපෝට් එක ගත්තොත් එහෙම ඒකේ මේවා ගැන සඳහන් කරලා තියෙනවා. දැන් විශ්වවිද්‍යාල වලින් දරුවෝ මෙන්න මේක සබ්ජෙක්ට් එකක් විදිහට හොඳ පැත්තක්. අලුත්ම පැත්තක්. ශුද්‍ර මූල්‍යකරණයේදී කියනවා තිරසාර පැවැත්ම නැත්නම් සස්ටේනබිලිටි පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. මොකක්ද සස්ටේනබිලිටි කියන්නේ? ඒක වෙනමම පාඩමක්. ඒ පිළිබඳව සකස් කරපු
ලියවිල්ලක් එහෙම නැත්නම් ඒ පිළිබඳව සකස් කරපු ඒ පිළිබඳව සකස් කරපු ලෝක බැංකුව විසින් සකස් කරපු නිශ්චිත ඉදිරිපත් කිරීමක් තියෙනවා මම ඒක ওই දරුවන්ට පෙන්වන්න සලස්වන්නම් ඒක මම අමතක නොකර කරන්නම් මොකද ඒක හරි ලස්සනට හරි ගසලා තියෙනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න මොකක්ද සස්ටේනබිලිටි කියන්නේ කියලා හරිද මෙතෙන්දී දැන් පුතාලා ගාව පොතක් තියෙනවා නම් මොකක් හරි නෝට් එකක් තියෙනවා නම් මම මේ chat box එකේ ලියන එක ගැන අවධානයක් යොමු කරන්න ඕන මම chat box එකේ දැන් ලියනවා හරිද ඔයගොල්ලෝ පෙනෙන්නේ නැති sustainable development goals එහෙම නැත්නම් SDG කියලා එකක් මම ලියවා. තිරසාර සංවර්ධන ඉලක්ක. මේ පුතා මේ වෙනකොට මීට අවුරුදු 20කට විතර කලින් මුළු ලෝකෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය නැත්නම් United Nations Organization කියන ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉලක්ක ටිකක් හැදුවා. ඒවට කිව්වා මම මේකත් මේ මම මේවා දැනගෙන මේ පුතේ මේවා දාන්නේ මතක තියාගන්න මේ ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න තමයි මම මේවා දාන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මේවා සිලබස් එකේ තිබ්බත් නැතත් මම මේවා කියලා දෙනවා. මොකද ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරන දරුවෝ විදිහට මේවා ගැන තරමක හරි අවබෝධයක් තියෙන්න ඕන. හරිද? මීට අවුරුදු 20කට විතර කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තීන්දුව කරනවා සහස්‍ර සංවර්ධන ඉලක්ක කියලා ඉලක්ක ප්‍රමාණයක් හදලා 2015 අවුරුද්ද වෙනකොට ඒවා ඉලක්ක සම්පූර්ණ කරගත යුතුයි කියලා. මේ සහස්‍ර සංවර්ධන ඉලක්ක ප්‍රමාණය වෙනම ඔයගොල්ලන්ට ඉගෙන ඒක වෙනම අන්තර්ජාලයට ගියා නම් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මීට අවුරුදු 4කට 5කට කලින් නැවත ඉදිරිපත් කරනවා තිරසාර සංවර්ධන ඉලක්ක කවුරුගේ පොතේ කියන්නේ කීයක්ද? තිරසාර සංවර්ධන ඉලක්ක කීයක් තියෙනවද පුතා? very good Ashin very good කවුද පුතේ තව කියන්න උත්තර? තිරසාර සංවර්ධන ඉලක්ක 17යි Ashin අනිත් උත්තර දන්න දරුවෝ හිටියනම් මම හැමෝම අගය කරනවා very good ඒ එහෙම දැනීම තිබීමම මම හරියට අගය කරනවා මම ඔයගලන්ට මගේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා හිතනවා මගේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එක පේනවායි කියලා හිතනවා මම. හරි. පුතේ පේනවද මේක? මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? ඔව් සර් පේනවා. පේනවා සර්. හොඳයි. හොඳයි මම මේ ස්ක්‍රීන් එකට ගෙනල්ලා තියෙන්නේ ඔන්න ඔය ඉලක්ක 17. මේ කොළඹ පැත්තේ වැඩ කරන කවුරු හරි දරුවෝ ඉන්නවා නම් හරිද? බෞද්ධාලෝක මාවතේ තුමුල්ල හන්දිය කියන තැන ඉඳලා බොරැල්ල පැත්තට යනකොට බෞද්ධාලෝක මාවතේ කොළඹ විශ්වවිද්‍යාලයට අනිත් පැත්තේ නැත්නම් ලක්සල කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති පාර මැද්දේ රවුන්ඩ් අබවුට් එකක ගුවන් යානා ටිකක් ලස්සනට හදලා තියෙනවා තුමුල්ල හන්දියේ. ඒක පහු කරගෙන බෞද්ධාලෝක මාවත හැරෙනකොටම එතන තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයක්. ඒකේ තාප්පේ මේ මෙන්න මේ ටික ලස්සනට ඇඳලා තියෙනවා. මේ සංවර්ධන ඉලක්ක 17ක් දීලා තියෙනවා. මේවට අපි බැංකු සහ මූල්‍ය ආයතනත් වගකිය යුතුයි. ඔයගොල්ලෝගේ වාර්ෂික ප්‍රකාශන අරන් බලන්න මේවා ගැන සඳහන් කරලා තියෙනවා. දැන් මේක තමයි ඉලක්කය සම්පූර්ණ කරගන්න යන්නේ. ඒ නිසා රටවල් මේක සම්බන්ධයෙන් මේ විදිහට අවධානය යොමු කළ යුතු නිසා ශුද්ධ මූල්‍යකරණයේදීද තිරසාර පැවැත්ම කියන එක පිළිබඳව සෑහෙන අවධානයක් යොමු කරනවා. මේ තිරසාර පැවැත්මේ දේවල් 17ක් කියලා තියෙනවා දැනටමත් ලෝකේ. 17ක්. එහෙමනම් ඒ පිළිබඳව පුතේ ඕගොල්ලන්ට දැනුමක් තිබීම වැදගත්. මට පුංචි සැකයක් තියෙනවා. ඕගොල්ලන්ගේ පොතේ ඔය නෝට් එක ලියාගත්තත් කමක් නැහැ. තවමත් විභාගයේදී මේ ගැන පුංචි සඳහනක් විතරයි කරේ. පුංචි සඳහනක් විතරයි කරේ. ඒ නිසා ඉදිරි විභාගයකදී තිරසාර පැවැත්ම නැත්නම් තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව
විභාගයේදී කෙටි ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක කොටසක් ඉදිරිපත් වීමට අවස්ථාව තිබේ. මම ඔහොම කියනකොට පුතේ ලියා ගන්න ඕන. මොකද මම මේ පහුගිය අවුරුදු 7ක් විතර තිස්සේ මේ සබ්ජෙක්ට් එක උගන්වන කාලය තුල මම ඔහොම වරින් වර දේවල් කියනවා. මොකද මම ඒ කාලයට සාපේක්ෂව වැදගත් කරු සම්බන්ධ වැදගත් සංකල්ප ගැන සාමාන්‍යයෙන් මතක් කරනවා. එහෙම මතක් කරපු ඒවා මගේ වෙලාවටද මන් දන්නේ විභාගයේදී අහනවා. හරි. මම අනිවාර්යයෙන්ම මේවර බලාගෙන යන්න කියලා කීවා. කොවිඩ් අර්බුදය නිසා මතුවෙච්ච ව්‍යාපෘති වලට ගත වෙච්ච ගැටලුවට රජය ලබා දුන්න සහන ක්‍රියාවලිය පිළිබඳව බලාගෙන යන්න. මොකද ඒක නිශ්චිතවම ශ්‍රී ලංකා මහ බැංකුව ගත්ත ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් නිසා. හරි. දැන් ඒක ප්‍රශ්නයක් ඇහුවා විභාගයට ආවා. මම ඒ වගේ වරින් වර කියලා තිනවා මෙන්න මේවා බලන්න කියලා. මට දැන් මේ පාඩමේදී ඉදිරියේදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න තියෙන වැදගත් ඉඩක් තියෙන එකක් තමයි සස්ටේනබිලිටි නැත්තම් තිරසාර පැවැත්ම. ඔන්න මම විභාගයට එක ඉඟියක් දුන්නා. ඒවත් ඕනනේ ඔයගලන්ට. හරි. දැන් මොකද්ද මේ කියමින් යන්නේ අපි? සූත්‍ර මූල්‍යකරණේ අරමුණු ගැන අපි මේ පාඩම කරගෙන යනවා. දැන් ස්ලයිඩ් දෙකක් කීවා. අපි කරුණු ටිකක් පුළුල්ව සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මම අරමුණ හොඳට පැහැදිලි වෙන්න ඕන නිසා ඒක කළේ. හරි? ඔන්නෝම මම පාඩම් කරගෙන යනවා. දැන් ආයෙ ප්‍රශ්නයක් අහන්න තියෙනවා මට මෙතන ඉන්න දරුවන්ගේ. දැන් පුතේ මෙතෙන්ට අද ආවා පහුගිය සතිය ආපු නැති පුතාලා දුවලා ඇවිල්ලා ඉන්නවා. දැන් මේ කරගෙන යන විදිය වැඩේ අල්ලගෙන යන්න පුළුවන්ද? සැර වැඩිද? සැර බාලද? තව වේගෙ වැඩි වෙන්න ඕනද? මෙහෙම උගන්නලා හරියන්නේ නැද්ද? විභාගය ගැන කියන්න ඕනද? මොකද වෙන්න ඕන? උත්තර කියන්න බලන්න. අපිට තව විභාගයට කොහොමද මේ විභාගය ගැන කියනවා මම මේකෙයි මෙහෙම ප්‍රශ්නයක් අහයි මේ නිසා තමයි මේක වැදගත් වෙන්නේ කියලා මම උගන්වනවා. ඊයසේ මම විභාගය ගැන විෂය කරුණුත් කියනවා. මේ ක්‍රමය හොඳයිද? තේරෙනවද? මොකද දැන් අපි මුල් සබ්ජෙක්ට් එකේ ඉන්නේ. කොබලන් අනිත් දරුවෝ chat box එකේ කියන්න පුතේ. හොඳයි සර්. box එකේ. right. තේරෙනවද මේ කියන්නේ? වැදගත් වෙන්න මොකද? right. පොඩි පුංචි පොතක් තියාගෙන මේ එදා හිටියේ නැති දරුවෝ ඉන්නවා නම් පුංචි පොතක් මම කියන්නේම පොඩි එක්සයිස් පොතක් තියාගන්න පිටු 40ක කියලා කොළ කෑලි වල තියාගන්න කිව්වේ නැතුණා. කොළ කෑලි වල ලියන්න එපා. කොළ කෑලි ටික නැති වෙනවා. හරිද? ඔබ අන්තිම විභාගේ දවස් වලට ගිහලා කොළ ටික හොයන්න එපා. ගෙදර මිනිස්සුන්ට බැන. හරිද? මගේ කොළ ටික නැහැ අර කියලා පුංචි පිටු 40 පොතක් තියාගෙන සබ්ජෙක්ට් එකකට පිටු අපි කතා කරනකොට මෙහෙම කීවා විභාගෙට මේක එනවා කීවා විභාගෙදි මෙන්න මේ කැලේ ප්‍රශ්නයක් අහයි කියලා කියනවා. හොඳයි ඒක තියාගත්තා. රයිට් මෙන්න මෙතෙන්ට තමයි අවධානය යොමු කරන්න ඕන. ස්ලයිඩ් එක හරි. මයික්‍රෝ ෆයිනෑන්සිං වල දෙවෙනි ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි ස්ලයිඩ් එක වැදගත් කියලා කීවා. මොකද විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කිව්වා. රයිට් එක ලියාගත්තා. අන්න එහෙම පොඩ්ඩක් යන්න අපි. මොකද නැත්තම් අපි විභාගේ ලං වෙලා පුතා පාඩම් කරන්න ලෑස්ති වෙන එක මම දන්නවා ඔයගොල්ලෝ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්නේ නැහැ. හොඳටම දන්නවා ඒක. විභාගේ ලං වුණාට පස්සේ නෝට්ස් තියෙන කට්ටිය හොයනවා. මොකද මේ දවස්වල ඔන්ලයින් පන්ති නිසා ලේසි නෑ නෝට් එකක් හොයාගන්න. ටියුට් තියනවද කියලා හොයනවා. ඕක හරියන්නේ නැහැ. ඉස්සර IBSL එකේ පන්ති තියෙන දවස් වලට අන්තිම විභාගේ ලං වෙනකොට ඔක්කොම එනවා ටියුට් හොයාගෙන. ටියුට් එකතු කරනවා. ඒක හරියන්නේ නැහැ පුතේ. පන්තියට සහභාගී වෙලා පන්තියේදී කතා කළා මං ගිය සතියේ පන්තිය ගැන හරි සතුටු වුණා. මොකද පුතාලා මම සාකච්ඡාවට කරුණක් ගත්තා. ඒ ගත්තාම ඒකට ඉතාම හොඳ උත්තර. ඉතාම ඉහළ මට්ටමේ උත්තර හමුණා. විභාගෙදි ලිව්වනම් අනිවාර්යයෙන්ම ලකුණු ටික ඔක්කොම ලැබෙනවා. ඒ වගේ උත්තර ලිව්වොත්. එහෙම උත්තර හොඳට ලැබුණා. අපි කතා කරා සමහර සූත්‍ර මූල්‍ය ලබා දීමේ ක්‍රමවේදවල තියෙන වාසි අවාසි ගැන ඉතාම ප්‍රශස්ත උත්තර ලිව්වා. අන්න ඒක තමයි වෙන්න ඕන. අපි මෙතන ඉගෙන ගන්න එහෙමයි. හොඳයි. අපි ඉස්සරහට යනවා ප්‍රසන්ටේෂන් එකේ. හොඳයි ගොඩක් අය chat box එකේ උත්තර ලියලා කරුණු කියලා තිබ්බා. හොඳයි. දැන් ඔන්න සූත්‍ර මූල්‍යකරණයේ අරමුණු ගැන කියනකොට අමතක කරන්න බැරිම ආයතනය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. මොකද මේක තමයි පුතේ ලංකාවේ නියාමන ආයතනය. ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ නියාමන ආයතනය ඒගොල්ලෝ තමයි ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ ලංකා මුදල් මණ්ඩලය නැත්නම් මොනිටරි බෝඩ් එකෙන් පත් කරලා තියෙන රජයේ බැංකුකරුවා. එයා තමයි තීන්දුව తీරන කරන්නේ ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒගොල්ලෝ දීලා තියෙන අර්ථකථනයක්. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා
අඩු ආදායම් ලබන ජනතා කොටස් වෙත මූල්‍ය සේවා ලබා දීම යන්න. මෙතන අපි කතා කරපු කරුණු වෙනත් වචන වලින් අඩු ආදායම් සංවර්ධන අරමුණු කරා කියලා කලින් අපි එකක් කිව්වා මේක කියන අඩු ආදායම් ලබන කියලා. බොහෝ දුරට එක හා සමාන කාරණාවක් මේ කියන්නේ. මොකද ඊට යටින් කියනවා ඒ හරහා ණය ඉතුරුම් සහ තවත් අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් ලබා දෙන බවද සඳහන් වේ. මේක වෙබ්අඩවීම තියෙනවා. මොනවද ණය? ක්‍රෙඩිට් කියන එක නැත්නම් ලෙන්ඩින් කියන එක. ඉතුරුම් සේවිංග්ස්. තවත් අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන්. essential financial services කියන. මෙන්න මේක මතක තියාගන්න මේ රතු පාටින් මම ටයිප් මේක දාලා තියෙන තේ හින්දා සූත්‍ර මූල්‍ය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්න මේකයි කියන්නේ. මේක මතක තියාගත්තා නම් ඇති. මෙහිදී විශේෂයෙන් සඳහන් වන කරුණක් වන්නේ ප්‍රමාණවත් සුරකුම් ලබා දීමට ඇති නොහැකියාව නිසා. ඔන්න ඕක තරුවක් දාලා වර ඔයගොල්ලන්ගේ නෝට් පොතේ ලියා ගන්න. කොහේ හරි තැනක ලියා ගන්න. සුරකුම් ලබා දීමට ඇති නොහැකියාව හරිම වැදගත් කාරණාවක්. හරිම වැදගත්. මොකද ඇයි මේක මේ නිතර නිතර කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ පුතා දැඩි ලෙස එල්බගෙන ඉන්නවා සුරකුම් මත ණය ලබා දීම ගැන. ඒ නිසා වෙන්ම ශුද්‍ර කර්මාන්තවලටත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලටත් මූල්‍ය සපය ගැනීමේ බරපතල ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඇයි? සිකියුරිටි නැත්තම් කොලැටරල් නැහැ. දෙන්න දෙයක් නැහැ. බැංකු මූල්‍ය ආයතන මොනවා හරි ඉල්ලනවා. හරිද? අපි ඉඩම්ම තමයි ඉල්ලන්න කැමති. ඉඩම් දීපල ගෙවල් ගොඩනැගිලි ඕවා තමයි අපිට ඕන. වාහන මොකක් හරි ඕන. සුරකුම් දෙන්න බැරි නිසා සාමාන්‍ය බැංකු සේවාවන් ලබා ගැනීමට නොහැකි දුගී ජනතා කොටස් වෙත සේවාව ලබා දෙන බවත් මේක සඳහන්. ශුද්‍ර මූල්‍යකරණය සුරකුම් නැතුව ඉන්න මිනිස්සුන්ටත් බැංකු තරම්ම හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕන කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරනවා. ඒ නිසා මේ සුරකුම් නැතුව දෙන එක දැන් ඕගොල්ලෝ එතකොට ප්‍රශ්නයක් අහනවා අපි කොහොමද ඕක තීන්දුව කරන්නේ? හැම බැංකුවක්ම ඕකනේ කරන්නේ. බැංකුවකට ගියොත් අහන්නේ මොනවද බැංකුවට කොලැටරල් තියෙන්නේ මොකද්ද කියලා නේ අහන්නේ. ගමේ පොලි මුදලාලිවත් සල්ලි නිකන් දෙන්නේ නැහැ නේ කියලා වගේ අර්ථයක් ඔයගොල්ලෝ කියයි. මොකද මතක තියාගන්න මම දන්නේ ඔයගොල්ලෝ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලට 100 අකුරු 5ක් ඉගෙන ගන්නවා ඇති. character capital capacity conditions collateral කියලා 100 අකුරු 5ක් ඉගෙන ගන්නවා. 5C කියලා 5C සංකල්පය කියලා. ඒකෙත් collateral ගැන කතා කරන්නේ අන්තිමට. මොකද හේතුව අපි සුරකුම් මතම මූල්‍ය සැපීම සම්පූර්ණයෙන්ම රඳා පවත්වන්න ගියොත් නැත්නම් සේවාවන් දෙන එක හිතන්න ගියොත් කවදාවත් ලංකාවේ කර්මාන්ත වර්ධනය කරන්න බෑ. ඒ වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම් වෙච්ච මූල්‍ය සැපීමේ ක්‍රමවේදයකට අප දැන් වේගයෙන් මාරු විය යුතු තිබෙනවා. ඒක අපි වෙනම කතා කරමු ඉස්සරහට. හොඳයි. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව ගැන මේ අපි ස්ලයිඩ් එකේ කියනවා. මොකද්ද ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ අර්ථකථනය? ඒකේ මොනවද ඉතුරුම් සහ ණය සහ වෙනත් සේවාවන් ගැන කියලා තියෙනවා. අන්න ඒක මතක තියෙන්න ඕන. විශේෂයෙන් සඳහන් වන කරුණක් කියලා මම එකක් කිව්වා. මොකද්ද? සුරකුම් නැති නිසා බැංකු සේවා ගන්න බැරි අයටත් සේවා දෙන්න ඕන කියන එක ලියලා තියෙනවා. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන. හොඳයි ඊළඟ ස්ලයිඩ් එකට අපි යනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්‍ර මූල්‍ය අර්ථකථනයේ මහ බැංකුව අපේක්ෂා කරනවලු මෙන්න මේ ටික වෙයි කියලා. මෙන්න මේ ටික වෙයි කියලා අපේක්ෂා කරනවලු. මොකක්ද අපේක්ෂා කරන්නේ? ආදායම් ජනිත වන ක්‍රියාමාර්ග වැඩි දියුණු වීම සහ ව්‍යාප්ත වීම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි අර කලින්ම කියපු අරමුණු මුලින්ම කියපු අරමුණු ලින්ක. ආදායම් දෙන මාර්ග වැඩි දියුණු කරලා ව්‍යාප්ත කරයි. මේ ටික ගැන හොඳ අවධානයක් තියෙන්න ඕන පුතා. ශ්‍රී ලංකා මහ බැංකුව අහන දේ තමයි විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට හොඳ මතක තියාගන්න. අඩු ආදායම් ලබන ජනතා කොටස් වල හැකියාවන් වර්ධනය විය යුතුයි. ආයතර අපි මුලින්ම කතා කරපු කාරණාවට සම්බන්ධයි. අඩු ආදායම් ලබන ජනතා කොටස් වල හැකියාවන් වර්ධනය කිරීම. කොටසක් කියලා ටයිප් කරලා තියෙන්නේ ඒක මතක් කරගන්න. කොටස් වල හැකියාවන් වර්ධනය මිනිස්සුන්ගේ කැපැසිටි බිල්ඩින් කියන එක ඔය කියන්නේ කැපැසිටි බිල්ඩින්.
ශ්‍රී ලංකා මහ බැංකුව හරියට මහන්සි වෙනවා මේ වැඩේට. මම දන්නවා පැහැදිලිවම සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවක් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ. හරිද? ඒ අය සෑහෙන මහන්සි වෙනවා මේ හැකියාව වර්ධනය කරන්න. ඒකට ඕන කරන කරුණු ටිකක් අපි ඉස්සරහට කතා කරනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථකථනයක් තියෙනවා, බලාපොරොත්තුකුත් තියෙනවා. මෙහිදී හැකියාවන් ලෙස අර්ථ දක්වන්නේ ආර්ථික හැකියාව විය යුතුයි කියලා මම කියනවා. ආර්ථික හැකියාව. ආර්ථික හැකියාව කියන එක ආර්ථිකයේ ඵල ප්‍රයෝජන භුක්ති විඳීමට ඇති හැකියාව. ඒ කියන්නේ හරියට ඕගොල්ලොන්ට හොඳ පඩියක් ලැබීම නිසා හොඳ භාණ්ඩ භුක්ති විඳිනවා, හොඳ ජීවිතයක් ගත කරනවා, හොඳ ඖෂධ ගන්නවා, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියාගෙන ඉන්නවා, සතුටින් ජීවත් වෙනවා, හරිද? ඉතුරු කරනවා, අනාගතය ගැන සැලසුම් කරනවා ආදී දේවල්. ඔය ආර්ථික හැකියාව නැති අයට හොඳට සල්ලි නැහැ, වියදම් කරන්න විදිහක් නැහැ, හරියට බේතක් හේතක් ගන්න විදිහක් නැහැ, සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා, සමාජ තත්ත්වය පිරිහෙනවා, පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අනාගතය ගැන අදහසක් නැහැ. අනාගතය ගැන අදහසක් නැති නිසා ආකල්ප දියුණු වෙන්නේ නැහැ. එකම තැන ඉන්න උත්සාහ කරනවා. එතකොට ඒ අය සමාජයේ පසුගාමී කොටස් බවට පත් වෙනවා. අන්න දැන් තේරෙන්න ඕන. ඇයි රස්සාවක් කරලා පඩියක් කරගත්තාම අපි දියුණු වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා. මොකද්ද දියුණු වෙනවා කියලා මෙතන කියන්නේ? ආර්ථිකය හැකියාව වැඩි වෙනවා. ඒකෙන් භුක්ති විඳින්න පුළුවන් භාණ්ඩ හා සේවා වැඩි වෙනවා. හොඳ භාණ්ඩ හා සේවා භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින භාණ්ඩ හා සේවා නිසා තමන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. උසස් වෙන ජීවන තත්ත්වය නිසා හරිද? ආකල්පමය වශයෙන් දියුණු වෙනවා. අනාගතය ගැන සුබවාදී ආකල්ප ඇති වෙනවා. අනාගතය ගැන සුබවාදී ආකල්ප වලට යනවා. එතකොට ඒ නිසා අනාගතයට ඉතුරු කරන්න පුරුදු වෙනවා. අනාගතයට ආයෝජනය කරන්න පුරුදු. දැන් ඔය හැකියාව නැති කෙනෙකුට අර මං කියපු කිසිම කරුණක් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට තමයි ඔයගොල්ලන්ට තේරෙනවද අපි සමහර වෙලාවට කියනවා මේ සමාජයේ තියෙන කරුණු. දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කියනවා අහලා තියෙනවනේ. දුප්පත් මිනිස්සුන්ට ආකල්පමය ප්‍රශ්න තියෙනවා කියලා ඉතින් මහා විශාල වාක්‍ය කියන්නේ සමහර අය. දුප්පත් අයගේ ආකල්ප දියුණු වෙනවා නම් මේවා දියුණු කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. ආකල්ප වශයෙන් තමයි රටවල් දියුණු කරන්න ඕන. දියුණු වෙච්ච රටවල් දියුණුලා තියෙන මිනිස්සුන්ගේ ආකල්පමය දියුණුව නිසා කියලා අපි කියන්නේ. මේවා ඒවා කියන අය සමහර වෙලාවට කියන අර්ථය තේරුම් අරගෙන නෙවෙයි කියන්නේ. ඇත්තටම වෙන්නට ඕන. හරි. ඉස්සෙල්ලාම ආර්ථික හැකියාව පිළිබඳව මූලිකත්වය ගන්න ඕනේ. ඒ නිසා තමයි මෙතන බෞද්ධ දරුවෝ ඉන්නවා නම් අනිත් ආගම් වල දරුවෝ ඉන්නවා නම් සමා වෙන්න. බෞද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියනවා, බඩගින්නේ ඉන්න කෙනෙකුට ධර්ම දේශනා කරන්න එපයි කියලා. මොකක්ද ඒකෙන් කියන්නේ? මේ මූලික අවශ්‍යතාවයේ සපුරාගත නැති කෙනෙකුට ඉන් ඔබට කියපු දෙයක් ගැන සාකච්ඡා කිරීමට උවමනා කරන ආකල්පය හැදෙන්නේ නැහැ. ඉන්දියාවේ හිටිය අගමැතිවරියක්, ඉන්දියාවේ හිටපු එකම මම හිතන රාජ්‍ය නායකත්වයේ දරපු එකම කාන්තාව ඉන්දිරා ගාන්ධි කියලා. එය 1984 අවුරුද්දේ ඝාතනයට ලක් වුණා. බොහොම ප්‍රතාපවත් දේශපාලනයක නිරත වෙච්ච කෙනෙක්. එයා එක තැනක කියනවා දරිද්‍රතාවය ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න, දුප්පත් කියන කාරණාවෙන් එළියට ගන්න ඕන කරන ආර්ථික හැකියාවක් දුන්නේ නැත්තම් අපි මොන තරම් සැලසුම් හැදුවත් මිනිස්සු එතනම තමයි ඉන්නේ. අපි විශාල බලාපොරොත්තු තියාගෙන විශාල දේවල් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ රටවලත් මේක වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව හැබැයි ඒක තීරුම් අරන් කියනවා මේ ආර්ථික හැකියාව වර්ධනය කරන්න කියලා. ඔන්න තවත් එකක් අපි තේරුම් ගත්තා. ඊට පස්සේ මේ ස්ලයිඩ් එකේ කියනවා ඊට අමතරව සුත්‍ර මූල්‍ය හරහා ජීවන තත්ත්වය උසස් කරන්න කියලා තියෙන කරගනිමින් ජීවන තත්ත්වය උසස් කරමින් quality of life ජීවන තත්ත්වය උසස් කරගනිමින් ඉහතකී ජන කණ්ඩායම් ආර්ථිකයේ සක්‍රියව ක්‍රියාත්මක වේ යයිද මහ බැංකුව අපේක්ෂා කරනවා. active involvement in economy සක්‍රියව ක්‍රියාත්මක වෙන්න. මොකක්ද සක්‍රිය වෙනවා කියන්නේ? නිෂ්පාදනය කරන්න, රැකියාවක් කරන්න, ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, භාණ්ඩ හා සේවා භුක්ති විඳින්න. හරි.
ඊට පස්සේ ඒ හරහා තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න කියන එකයි ඔය කියන්නේ. ඊට පස්සේ යටින් කියනවා ශ්‍රී ලංකාවේ ශුද්‍ර මූල්‍යකරණයේ ආරම්භය සීට්ටු ක්‍රමය මගින් සිදු වූ බවද මහ බැංකුවේ මතයයි. අපි ගිය සතියේ කතා කරේ අපිට මෙතන පුතෙක් අපිට උදව් කරේ සීට්ටු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් ගන්න. අපි ගිය සතියේ කතා කරා. නමුත් බොහෝ අතීතයේ පටන් ලංකාව තුළ මූල්‍ය සැපය පිළිබඳ සාධක තියෙනවා. ලංකාවේ එහෙම හොඳ ආර්ථික ක්‍රමවේදයක් තිබ්බ බවට සාධක තියෙනවා කියලා මහ බැංකුව කියනවා. සීට්ටු ක්‍රමය තවමත් ලංකාවේ නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය යන සියලු ප්‍රදේශවල ජනප්‍රියයි. අපි ඊයේ සතියක කතා කරා. මේට බලපාන ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික බැංකුවල ක්‍රියාත්මක වන සංකීර්ණ හා අසීරු ක්‍රියාවලියකින් තොරව මූල්‍ය සපයා ගත හැකි වීමයි. මහ බැංකුව කියනවා මේ ශුද්‍ර මූල්‍යකරණයේ සීට්ටු වලින් තමයි පටන් අරන් තියෙන්නේ. හැබැයි මේ ක්‍රමය අදටත් ජනප්‍රියයි. මම ඒක කීවා. ඔයගොල්ලොත් පිළිගත්තම මෙතන පුතෙක් අපිට පැහැදිලි කිරීමකුත් කරා ඒ සම්බන්ධයෙන්. එතකොට අපි මේ ස්ලයිඩ් ටිකේ කතා කරගෙන ආව අරමුණු ගැන විවිධ ආයතන විවිධ පුද්ගලයෝ කියපේවා. ඒකේ වැදගත්ම එකක් තමයි මහ බැංකුව. ඒ මහ බැංකුව කිව්ව අරමුණු මොනවද? ඒ අය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක දැන් සාකච්ඡා කරා. එතකොට මේ ස්ලයිඩ්ස් ටික හරි වැදගත්. හරි ඒ අතරේ මම සස්ටේනබිලිටි කියන එක මොන ලියා ගන්න කියලාත් කීවා විභාගයේදී වැදගත් වෙයි කියලා හිතලා. හොඳයි අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. තවදුරටත් ඒක ගැන සාකච්ඡා කරනවා සුත්‍ර මූල්‍ය ගැන. සුත්‍ර මූල්‍ය සේවාවන් මගින් මහ බැංකුව කියනවා දුප්පත් ජන කොටස් වලට දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට සහාය වන සමාජයට සුත්‍ර මූල්‍ය සේවාවන් දුප්පත් මගින් දුප්පත් ජන කොටස් වලට දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව සහ එම ක්‍රමයන් චිරස්ථායී බව මහ බැංකුව කියනවා. මහ බැංකුව මොකද කියන්නේ? සුත්‍ර මූල්‍ය වලින් මිනිසුන්ට දුප්පත්කමෙන් එළියට එන්න උදව් කරන්න ඕන. සටන් කරනවා කියන්නේ ඒකට. හැබැයි ඒ ක්‍රමය චිරස්ථායී, තිරසාරයි. අනිත් ඒවා වගේ කඩා වැටෙන්නේ නැහැ කාලයක් යනකම්. මේකේ මාතෘකාවේ ශුද්‍ර කියන වචනේ එක අකුරක් නැහැ පුතේ. ඒක ටයිපින් මිස්ටේක් එකක්. චිරස්ථායී බව. ඒක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් කියලා මහ බැංකුව විශ්වාස කරනවා. ශුද්‍ර මූල්‍ය දුප්පත්කම තුරන් කිරීම නැත්නම් ඉරැඩිකේෂන් ඔෆ් පවර්ටි. දුප්පත්කම තුරන් කිරීමට ඇති බලවත් මෙවලමක් බව මහ බැංකුව තම වෙබ් අඩවිය තුල ඉතා පැහැදිලිව දක්වා ඇත. ශුද්‍ර මූල්‍ය වලින් දුප්පත්කම නැති කරන්න පුළුවන් කියන එක මහ බැංකුව බොහෝම පැහැදිලිව පිළිගන්නවා. බොහෝ ජනතා කොටස් මට මෙතෙන්දී හරි මම මේ ස්ලයිඩ් එක ඉවර වෙලා මම කියන ගිය සතිය අපි කතා කරපු කාරණාවක පොඩි කොටසක් තියෙනවා ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි. බොහෝ ජනතා කොටස් විධිමත් මූල්‍ය සේවා කරා එළඹීමට නොහැකිකම නිසා දරිද්‍රතාවයේ තුලම පීඩා විඳිනවා. ගොඩක් මිනිසුන්ට සේවාවල් ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දුප්පත්කම තුලම පීඩාවට පත් වෙනවා. හැමදාම එකම තැන. මූල්‍ය සේවාව වෙත ළඟා වීමට පහසුකම් වර්ධනය කිරීම අඩු ආදායම් ලබන්නන් ආර්ථිකයට දායක කර ගැනීමට පිටිවහල් වන බවද මහ බැංකුව කියනවා. මිනිස්සුන්ට සේවාවල් දුන්නොත් ඒ අය තවදුරටත් මිනිස්සු ආර්ථිකයට දායක වෙනවා කියලා මහ බැංකුව පිළිගන්නවා. ඒක නිසා මහ බැංකුව මේ සබ්ජෙක්ට් එක ගැන මේ විෂය ගැන බොහොම උනන්දුයි. ඒතර විභාගයේදී ප්‍රශ්න අහන්නේ ඒ නිසා. විභාගයක් අදලා මේ සබ්ජෙක්ට් එක දාලා තියෙන්නේ ඒ නිසා. මොකද බැංකු සහ මූල්‍ය ආයතනවල වැඩ කරන දරුවෝ මේ ගැන හොඳ අවබෝධයක් තියෙයි කියලා හිතනවා. එසේ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමෙන් වත්කම් වර්ධනය, ආදායම් වර්ධනය, ආර්ථික ආතතියන් වලින් වන හානිය අවම කර ගැනීම සිදු වන බවද පිළිගන්නවා. මොනවද වෙන්නේ? වත්කම්, net worth එක නැත්නම් worth එක වැඩි. මිනිස්සුගේ වත්කම් ප්‍රමාණය වැඩි කියලා පිළිගන්නවා. ආදායම වැඩි වෙනවා කියලා පිළිගන්නවා. ආර්ථික ආතති තත්ත්වයන්, stress situations නේ. stress ආතතිය. ආර්ථිකයට ස්ට්‍රෙස් එකක් කියන එක නවත් වෙච්ච වෙලාවට ඒකෙන් වන හානිය අඩු වෙනවා කියලා කියනවා. මොකද්ද කියන්නේ? මේ අපි ඉන්නවා වගේ කාලයකදී ශුද්‍ර කර්මාන්තවල නිරත වෙච්ච අය හිටියා නම් ඒ අය කර්මාන්ත විවිධාංගීකරණය කරලා තිබුණා නම් ඒ අයගේ කර්මාන්තවල හොඳ නිෂ්පාදන හොඳ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට තිබුණා නම් ආර්ථිකයේ ආතතියටපත් වෙනකොට ඒකට මුහුණ දෙන්න තියෙන හැකියාව වර්ධනය වෙනවා කියලා මහ බැංකුව පිළිගන්නවා. අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල පාඩමේදීත් අපි ඉස්සරහට ඉගෙන ගමු. ලෝකේ දියුණු වෙච්ච සියලුම රටවල් දියුණු වුණාය කියලා අපි පිළිගන්න සියලුම රටවල් කුඩා කර්මාන්ත වලින් තමයි පුතේ දියුණු වෙලා තියෙන්නේ. කිසිම රටක් මහා පරිමාණ කර්මාන්ත හදලා දියුණු වෙලා නැහැ. මහා පරිමාණ කර්මාන්ත හැදෙන්නේ රට දියුණුවේ පාවතට ආවට පස්සේ.
මහා පරිමාණ කර්මාන්ත පමණක් රටක් තුළ තිබීමෙන් දුප්පත්කම හෝ රටේ සංවර්ධනය සිද්ධ වෙන්නේ නැත. ඒක ඔප්පු කරන්න ඕන තරම් ලෝකෙ උදාහරණ තියෙනවා. ජපානය ගත්තොත් තනිකර SME රටක්. අපි හිතන්නේ මහා පරිමාණ කර්මාන්ත තමයි රට පාලනය නෑ. SME රටක්. දකුණු කොරියාව SME රටක්. මලේසියාව SME රටක්. සිංගප්පූරු SME රටක්. තායිලන්තයේ SME රටක්. ඉන්දුනීසියාව SME කරන රටක්. මේ ඉන්දියාව SME වලින් දියුණු රටක්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තමයි නැත්නම් ශුද්‍ර කර්මාන්ත වලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දක්වා එන ඒ කොටස තමයි රටක වැදගත්ම මූල්‍ය ශේත්‍රය. ඒක හොඳට වටහා ගන්න. ඕගොල්ලෝ මම දන්නවා බැංකුව වැඩ කරනකොට ලොකුම කස්ටමර් නැත්නම් වැඩිම සල්ලි තියෙන වැඩිම බැංකුවෙන් පහසුකම් බලන් තියෙන කෙනා ගැන තමයි ඔයගොල්ලෝ බොහෝ කල්පනා කරන්නේ. බොහෝ විට බැංකුවේ නැත්නම් මූල්‍ය ආයතනයේ කල්පනාව තියෙන ඒගොල්ලෝ ගැන. උතර මතක තියාගන්න SME ටික බේරගත්තොත් ඔයගොල්ලෝට හොඳ අනාගතයක් තියෙනවා බැංකුවලට. හරිද? ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව හරිම වැදගත් කොට සලකනවා ශුද්‍ර සහ SME කොටස. හොඳයි. මම කීවා ගිය සතියේ මට කියන්න බැරි වෙච්ච එකක් මම මේ සතියේ කියනවා කියලා මට ඒක ඇත්තටම ඔයගොල්ලන්ට සඳහන් කරන්න අමතක වුණා. හොඳයි. මම මෙන්න මේ මගේ අන්තර්ජාලයේ තිරයට යනවා. Fortune lies at the bottom of the pyramid කියලා පොතක් තියෙනවා පුතා. මම මේකේ රූපයක් ගන්නවා තිරයට. මෙන්න මේ පොත පුතාලට පේනවද කියලා මට කියන්න පුතේ ස්ක්‍රීන් එකේ. මේක පේනවද පුතේ? පේනවා සර්. හොඳයි. මේ පොත කවුරු හරි පුතේකට පුළුවන් නම් මේක ඔන්ලයින් තියෙනවා පුතා. ඔය එක අය ඩවුන් මේ PDF කරලා දාලා තියෙනවා. right. මේ පොත ලියලා තියෙන ශ්‍රී ප්‍රහලඩ් කියන ආර්ථික විද්‍යාඥයා the fortune at the bottom of the pyramid. පිරමිඩේ පහළ පවතින සැප සම්පත නැත්නම් වාසනාව කියන එක තමයි මේ පොතේ අර්ථය. නමුත් මේකේ මේ පොතෙන් මහ විශාල වෙනසක් වුණා පුතා. ලෝකයේ පිළිගැනීමක් තිබුණා. ආර්ථිකමය වශයෙන් වටිනාකම වැඩිම ආදායම් මට්ටමින් ඉහළම ස්තර ටික ආර්ථිකය කියලා. මේ සීකේ ප්‍රහලඩ් කියන ආර්ථික විද්‍යාඥයා මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඔහු ලියලා කියනවා නෑ ඒක වැරදි. ඇත්තටම ආර්ථික වටිනාකම තියෙන ආර්ථිකයේ පහළ පිරමිඩයක් විදිහට මේ ආර්ථිකය හැදුවොත් ආර්ථිකයේ මිනිසු ආදායම් අඩුම අය යටට ආදායම් වැඩිම අය ඉහළට තියෙන පිරමිඩයක් විදිහට හැදුවොත් ඒ පිරමිඩේ මෙන්න මේ පින්තූරේ බලන්න. මේක හොඳට තේරෙනවා එතකොට. මෙන්න මේ අතක් එක තියෙන පිරමිඩේ බලන්න. මේ පිරමිඩේ අනිත් පැත්ත හරවලා තියෙනවා. පිරමිඩේ පාදයේ පැත්ත විශාලයි. ආදායම අඩු අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ආදායම් වැඩි වෙන්න පිරමිඩේ ඉහළට හරි පිරමිඩේ උඩ මුදුනට යනවා. එතකොට ඉන්න පිරමිඩේ කුඩා වෙනවා. හැබැයි බොහෝ පිළිගැනීමක් තිබුණා මේ ඉහළට යන්න තමයි හොඳ. නමුත් මතක තියාගන්න ලෝකේ අති බහුතරයක් මිනිස්සු ඉන්නේ පිරමිඩේ අන්තිම පහළ කොටසේ, පල්ලෙහ කොටසේ. ඒ අය භුක්ති විඳින භාණ්ඩ ප්‍රමාණය වැඩි. භුක්ති විඳින සේවා ප්‍රමාණය වැඩි. නිකන් හිතන්න ඉන්දියාව ජනගහනය බිලියන 1.3ක් විතර. කෝටි 130ක්. මිලියන 1300ක් විතර. චීනය මිලියන 1400ක් විතර. බංග්ලාදේශයේ මිලියන 180ක් විතර. පාකිස්තානයේ මිලියන 200කට ආසන්නයි. මේ අයගෙන් අති බහුතරයක් ඉන්නේ ඔය පිරමිඩේ පල්ලෙහ කොටස. ඒක ලංකාවටත් ඒ වගේමයි. ඒ අය තමයි ඇත්තටම භාණ්ඩ හා සේවා භුක්ති විඳින්නේ. හරි සමාවෙන්න. මේ අය තමයි භාණ්ඩ හා සේවා භුක්ති විඳින්නේ. ඉන්දියාව උදාහරණයකට ගත්තොත් එක දවසකට ඉන්දියාව වගේ රටක මිනිස්සු කොච්චර සබන් කෑලි පාවිච්චි කරනවා ඇද්ද? අති විශාල ප්‍රමාණයක් සබන් කෑලි පාවිච්චි කරනවා.
කුංචි කුංචි නිෂ්පාදන කොච්චර භුක්ති විඳලා නැද්ද? හැබැයි අපි ආදායම් තලයේ ඉහළට ගිහින් අපි ඉහළට විකුණන්න හැදුවොත් එයාගේ භුක්ති විඳින්නේ මොනවද? සුඛෝපභෝගී භාණ්ඩ. අපිට කොච්චර විකුණන්න පුළුවන්ද? 1යි 2යි බොහොම අඩු සංඛ්‍යාවක් විකුණන්න පුළුවන්. මිල වැඩි, ලාභය වැඩි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අධික ඒකක ප්‍රමාණයක් විකුණලා පිරමීඩයේ පහළ ස්තරයත් එක්ක ගනුදෙනු කිරීම තමයි ඇත්තටම ආර්ථික වශයෙන් ශක්තිමත් ආර්ථික වශයෙන් දියුණු වෙන්න පුළුවන් කියන එක පිළිබඳව මෙන්න මේ පොතේ සීකේ ප්‍රහලඩ් කරුණු සඳහන් කරනවා. මේක අතිශයින් වැදගත් වුණා ශුද්‍ර මූල්‍ය වර්ධනය සඳහා. මොකද ශුද්‍ර කර්මාන්තත් ඉන්නේ ඔය පහළ ස්තරවල පුංචි පුංචි කර්මාන්ත අති විශාල ප්‍රමාණයක් තියෙනවා බැංකු සහ මූල්‍ය ආයතන වලින් සේවා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නගරයකට ගියොත් ඒ නගරයේ ওই පිරමීඩයේ ඉහළ ස්තරවලට යන්න ඉන්නේ බොහෝම සුළු පිරිසක්. එක්කෙනයි දෙන්නයි. නමුත් පහළ ස්තරවල අතිශය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපිට ඒ අයට සේවා සපයන්න පුළුවන් නම් අපිට වෙළඳපළක් විදියට ඉතා විශාල වෙළඳපළක් තියෙනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. මේ නිසා ලෝකේ බොහෝ ආයතන ඒ පිරමීඩයේ පහළ ස්තර තියෙන රටවල් හොයාගෙන තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මූල්‍ය ව්‍යාපාරය. බැංකු මූල්‍ය ආයතන. ඒගොල්ලෝ කොහෙටද ගියේ? ඉන්දියාවට, බංගලාදේශයට, වියට්නාමයට. චීනයේ දියුණුනෙත් මේ විදිහටමයි. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි ශුද්‍ර මූල්‍ය වලට ඉතා විශාල වැදගත්කමක් දිය යුතුයි අපිට පවතින්න ඕන නම්. අපිට මහා පරිමාණ කර්මාන්ත ටික විතරක් තියාගෙන හිටියොත් මේ කර්ම අපේ මූල්‍ය ක්ෂේත්‍රයට මේකට දිගටම පවතින්න බෑ. ඔන්න ඔය කාරණාව තමයි මට ගිය සතියේ කියන්න අමතක වුණේ. හරි. මෙන්න මේ පොත කවුරුරි පුතෙක් කවුරුරි ඔයගොල්ලෝ හොයාගෙන මේක අන්තර්ජාලයේ තියෙනවා මම දැකලා තියෙනවා මේකේ PDF කරපු එක දැන් එක එක අය දාලා තියෙනවා එහෙම හොයාගෙන කියවන්න ඉතාලම හොඳ දැනුමක් ගන්න පුළුවන් සහ ආකල්පමේ අලුත් ආකල්පයක් හදා ගන්න පුළුවන් එකක් ඒක තමයි මට ගිය සතියේ කියන්න අමතක වුණේ. හොඳයි. මම ඒත් එක්ක නැවතත් ප්‍රසන්ටේෂන් එකට යනවා. අපි කතා කරමින් ඉන්නවා අරමුණු ගැන පොඩ්ඩක් මේක දිගට දැන් ඔන්න තියරි එක යනවා. දැන් එතකොට ඔන්න ඕගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි දැන් මෙච්චර තියරි ගොඩක් ඉගෙන ගන්න වෙනවද විභාගෙට යන්න? හරි කරදරයක් නේ මේක. ඔය තියරි ඔක්කොම පාඩම් කරලා විභාගෙට කියන්නේ කොහොමද අපි? මේක හරියන වැඩක් නෙමෙයි. මේක හරියන වැඩක් කියන එක මම ඔප්පු කරන්නේ කොහොමද? ප්‍රශ්න පත්‍ර කරනකොට මම පෙන්නනවා මේ අපි දෙන ටියුට් නැත්නම් අපි දෙන ප්‍රසන්ටේෂන් ටික කියවලා බලාගෙන එක සැරයක් අවබෝධ කරගෙන ගිය විභාගෙට ගියාම හොද්දටෝම ප්‍රමාණවත් විභාගයේදී ලකුණු ටික ගන්න කියන එක මම ඔප්පු කරලා තියෙනවා. අන්න එතකොට මේක මෙච්චර තියරි ගොඩක් මහ විශාල ප්‍රමාණයක් කියලා ඔන්න ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. මහ විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් ඕගොල්ලන්ට හිතනවා දැන් ගිය සතියේ ටියුට් එකක් දුන්නා ගිය සතියේ ප්‍රසන්ටේෂන් එකක් දුන්නා දැන් මේක එකතු වෙනවා. ඔව්. ඇත්තටම පුතේ ටියුට් ගොඩක් තියෙනවා. ප්‍රසන්ටේෂන් උත් ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම එකක්ම නිශ්චිතවම විභාගයට ඉලක්ක කොට තිබේ. හරි. අන්න එහෙමයි මම මේක කරගෙන යන්නේ. මේ මොකද ඔයගොල්ලන්ට මම හොඳටම දන්නවා ඔයගොල්ලන්ගේ රස්සාවට යනවා වැඩ ඇරිලා එනවා මේ දවස්වල ප්‍රශ්න තියෙනවා විභාගෙ ලඟ වෙලා තමයි නිවාඩු දාන්න හම්බ වෙන්නේ ඒත් හරි අමාරුයි මොකද තමන් වැඩ කරන ශාඛාවේ නැත්තම් දෙපාර්තමේන්තුවේ විභාගෙ කරලා 3 දෙනෙක් හිටියොත් 3 දෙනාට නිවාඩු දාන්න බෑ හරි එක ප්‍රශ්න ඉතින් අන්තිම දවස් ටිකේ තමයි මොකක් හරි පොතක් බලා ගන්න වෙන්නේ අනිත් දවස් වලට අපිට ගොඩක් වැඩ ඒ අතරේ අපි ගෙදර ගියාම අපිට ටෙලිනාට්‍ය බලන්න තියෙනවා නේද ඔක්කොම වැඩි කළා මේ පාඩම් කරන්න ගියාම අමාරුයි මම දන්නවා ඒ නිසා ඔන්න අපි මම ඒක තීරුම් අරගෙන මම ඔයගලන්ට ඒ ක්‍රමයට උගන්වනවා මොකද ඔයගලන්ට විභාගයේ සමත් වීම වැදගත් ඒ වගේම දැනුමත් වැදගත් කියන දෙකම අරගෙන තමයි යන්නේ හොඳයි අපි අරමුණු ටික පැහැදිලි කරගත්තා දැන් සුද්ධ මූල්‍ය ශාස්ත්‍රය නියාමනය කිරීම නැත්නම් රෙගියුලේට් කරන එක ගැන වැදගත් කරුණු ටිකක් අපිට කතා කරන්න තියෙනවා මේක ඉක්මනට අපි කතා කරලා ඉවර කරමු මේකේ ලොකු මේ අමාරුවක් නැහැ තේරුම් ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ
අගතිගාමී නැත්නම් malicious කියන එක සදාචාරාත්මක නොවන නැත්නම් unethical අගතිගාමී නැත්නම් අනිත්‍යයට වරදක් කරන චේතනාවෙන් එහෙම නැත්නම් සදාචාරාත්මක නොවන හැමෝම පිළි නොගන්නා වැදගත්යේ පිළි නොගන්නා භාවිතාවන් නිසා සුදුරු මූල්‍ය අත්‍යවශ්‍ය වන ජනතාව කොටස් නිරන්තරයෙන් රැවටීමට හා අවදානමට ලක්වන බැවින් ශක්තිමත් නියාමන ක්‍රියාවලියක අවශ්‍යතාවය මහ බැංකුව අවධාරණය කරනවා. මොකද වෙන්නේ පුතා මේ සුදුරු මූල්‍ය ශාස්ත්‍රය ඔයගොල්ලෝ අහලා ඇති දැකලා ඇති පත්තරවල ගිහිල්ලා බලලා ඇති මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කරන අය හරියට වැරදි දේවල් කරනවා. ඒගොල්ලෝ හිතාමතා මිනිස්සු අමාරුවේ දානවා. එහෙම නැත්නම් අපි පොදුවේ හොඳයි කියලා පිළිගන්නේ නැති වැඩ කරනවා. මේක හරි ප්‍රශ්නයක්. ඇත්තටම මේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ පුවත්පත් එහෙම බලනවා නම් නැත්නම් ප්‍රවෘත්ති වලට සම්බන්ධ වෙනවා නම් පහුගිය කාලේ මේ ගැන විශාල සාකච්ඡාවක් වුණා ලංකාවේ. මේක අනිත් රටවලත් එහෙම තමයි. ඒ නිසා මහජන බැංකුව කියනවා මේක හරියට නියාමනය කරන්න ඕන. හරියට මොකද්ද අපි බැංකුව නැත්නම් මූල්‍ය ආයතන බලාගන්නේ. දැන් බැංකුව වලට තියෙනවා බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවක්. බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් කියලා එකක් මහ බැංකුවේ තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට තමයි බැංකුව ඔපරේට් කරන්න ඕන. ඒක අපිට ඕන විදිහට කරන්න බෑ. ඊට පස්සේ තියෙනවා NBFI නැත්නම් non banking financial institution බැංකු නොවන මූල්‍ය ආයතන පරිපාලනය කරන්නත් වෙනම කට්ටියක් ඉන්නවා. ඒ වගේම එකක් තිබුණේ නැහැ සූත්‍ර මූල්‍ය වලට. ඒ නිසා සූත්‍ර මූල්‍ය වලට එක එක විදිහේ විවිධ දේවල් කළා. ඒගොල්ලන්ට කැමති දේවල් සූත්‍ර මූල්‍ය ආයතන කරමින් හිටියා. ඊට පස්සේ මේගොල්ලෝ තීරුම් ගත්තා මහ බැංකුව තීරුම් ගත්තා මේක හරියන වැඩක් නෙවෙයි. එහෙනම් රටට මේකට නිශ්චිත ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා මේ උදෙසා ඊට පස්සේ කියනවා දශකයකට අධික කාලයක් විවිධ උත්සාහයන් ගැනීමෙන් පසු විශාල උත්සාහයකට පස්සේ 2016 ජූලි මාසයේ 15 වෙනි දින සිට නව නීති පද්ධතියක් සුදුරු මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමනය සඳහා සම්මත වුණාලු. ඒ කියන්නේ පුතේ අපි මේ සබ්ජෙක්ට් එක පටන් ගත්තේ 2014 මේ සුදුරු ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සබ්ජෙක්ට් එක DABF වලට එන්නේ 2014. එතකොට මෙහෙම එකක් තිබුණේ නැහැ. අපි එතකොට උගන්වුවේ මෙහෙම නීතියක් නැතිකම ප්‍රශ්නයක් කියලා. හැබැයි ඊට පස්සේ 2016 එම නීතියක් ආවා. මොකද්ද? 2016 අංක 6 දරන සූත්‍ර මූල්‍ය පනතයි. Micro Finance Act number 6 of 2016. මේක දැන් බලන්න ඕනද? ඔව්. කොහොමද බලන්නේ? අන්තර්ජාලයේ තියෙනවා. ගිහිල්ලා නිකන් මේ Micro Finance Act number 6 of 2016 ශ්‍රී ලංකා කියලා ගහුවනම් සිංහල එකක් එනවා, ඉංග්‍රීසි එකක් එනවා. සිංහල එක කියවනම් ඇති. මොනවද කියවන්න ඕනේ? දැන් මේ මුළු පනතම කියවන්න බෑනේ අපිට. මෙම පනත මගින් පහත වැදගත් අවශ්‍යතාවයන් වලට අදාළ නීති පරිසරය නිර්මාණය කරනවා. මොනවද වැදගත් ඒවා? ශුද්‍ර මූල්‍ය ආයතන යන්න පහදා දීම කරනවා. ශුද්‍ර මූල්‍ය ආයතන කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියලා තියෙනවා. ශුද්‍ර මූල්‍ය සැපීමේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ස්ථාපිත කළා. දැන් ලියාපදිංචි කරන්න ඕන. අන්න ඒකට ක්‍රියාවලියක් කියලා. දැන් බැංකුවක් ලියාපදිංචි කරන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේ එකක් දැන් මේකටත් තියෙනවා. ලියාපදිංචි වෙන්න ඕන, ලියාපදිංචි කරන ක්‍රියාවලියක් තියෙනවා. එසේ ලියාපදිංචි වූ ආයතන නියාමනය සහ සුපරීක්ෂණය සිදුවන බව පිළිගන්න. ඒකටත් ක්‍රමවේදයක් හදලා තියෙනවා. දැන් මේ ඇක්ට් එකේ ඔය ටික ඔක්කොම තියෙනවා. මේ පනතේ ඔය ටික තියෙනවා. හොඳයි. දැන් මේ පනත කොහොමද හොයාගන්නේ කියලානේ තියෙන්නේ අන්තර්ජාලයට ගියා. හරිද? ඊට පස්සේ ඒක නිකම්ම ඩවුන්ලෝඩ් වුණාම PDF ડોකියුමන්ට් එකක් විදිහට සේව් කරගන්න තියෙනවා. ඔක්කොම කියවන්න ඕනද නැහැ? මම මේ කියන වැදගත් ටික බලුවා නම් ඇති. මොනවද මේක? මෙම පනත ප්‍රකාර සියලු ලියාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන මොනවාද? registered microfinance institutions කියලා කියන්නේ. ලියාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ පාලනය වෙනවා. මහ බැංකුව අනිත් පැත්තට එන්න මුදල් මණ්ඩලයේ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පාලනය වෙනවා. මෙම ශේත්‍රයේ උදෙසාගත් ඉතාමත් වැදගත් තීන්දුවක්. හරිම වැදගත් තීන්දුවක්. මේකට නීතියක් ගෙනාවු එක. මොකද නැත්තම් එක එක දේවල් කරමින් හිටියා. දැන් ඔන්න ඊට පස්සේ කියනවා රාජ්‍ය නොවන සංවර්ධන කියලා තියෙන පුතේ ඒක සංවිධාන වෙන්න ඕන. රාජ්‍ය නොවන සංවිධාන වලටද නැත්තම් non government organization නැත්තම් NGOs කියලා කියන්නේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර වල නිරත විය හැකි පරිදි ස්වේච්ඡා සමාජ සේවා සංවර්ධන පනත යටතේ ලියාපදිංචි වීමේ හැකියාවද මේ පනතින් දීලා තියෙනවා. මේ එක්තරා එකකින් කියන්නේ බැංකු මූල්‍ය ආයතන වෙන්න ඕනේ නැහැ. රජයේ නොවන සංවිධානයකටත් ශුද්‍ර මූල්‍ය කරන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. 2007 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතට අනුව ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් යනු අන්න විභාගයේදී එන කාරණයක්. ඔන්න දැන් අර පොතේ පුංචි නියොට් එක තියෙන තැන ලියා ගන්නවා. මොකද්ද? ශුද්‍ර මූල්‍ය පනතට අනුව ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් යනු මොකක්ද කියලා විභාගයේදී අහනවා. ඔන්න ලියා ගන්න ඕන එකක්. හරිද? තව එකක් ලියා ගන්න.
ශුද්‍ර මූල්‍ය ආයතනයක ප්‍රාග්ධන අවශ්‍යතාවය කියන එකත් ලියා ගන්න. ප්‍රාග්ධන ප්‍රමාණය කියන එකත් ලියා ගන්න. මොකද අනතට අනුව ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක නිර්වචනය දැන් නිර්වචන දෙකක් ආවා මතක තියාගන්න. එකක් මහ බැංකුව කියලා තියෙනවා මොකක්ද එකක් අනිත් එක දැන් මේ පැක්ට් එකෙන් තව එකක් කියනවා. එතකොට මේ දෙකම දැනගන්න ඕන. ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරය කියන්නේ මොකද්ද? අනිත් එක තමයි ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක ප්‍රාග්ධනය කොපමණ තිබිය යුතුද කියන එක තියෙනවා. දෙකයි. තුන්වෙනි එක මම හිතනවා පුතාලා ලියා ගන්නවා කියලා. තුන්වෙනි එක ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක කළමනාකරණ සහ පරිපාලන ක්‍රියාවලිය ගැන සඳහන් කරලා තියෙනවා. කොහොමද ආයතනයේ ඇතුලේ කළමනාකරණය පරිපාලනය වෙන්නේ කියලා. ඒ ගැනත් මේ පනතේ බොහොම පැහැදිලිව සරලව කියලා තියෙනවා. අන්න ඒ ටික මතක තියාගන්න. තුනක් කියනවා. මොකද්ද ව්‍යාපාරය කියන්නේ? මොකද්ද ප්‍රාග්ධනය කොච්චර තියෙන්න ඕනද? අභ්‍යන්තර පරිපාලන හා කළමනාකරණ ක්‍රියාවලිය ගැන. දැන් මේක කියනවා මොකද්ද ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් කියලා කියන්නේ? තැන්පතු බාර ගැනීම, ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකම් සැපයීම, වෙනත් මූල්‍ය සේවා සැපීම යන සහ හෝ ඉහත කර්තව්‍යයන් දෙකම කරන ව්‍යාපාර. තැන්පතු බාර ගැනීම, ඕනෑම ආකාරයක මූල්‍ය සේවා සැපීම, වෙනත් මූල්‍ය සේවා ඉහත කර්තව්‍යයන් දෙකම නෙවෙයි තුනම සමානයි. හරි. තැන්පතු බාර ගන්නවා ඕනෑම ආකාරයක මූල්‍ය සේවා සපයනවා, වෙනත් මූල්‍ය සේවා සැපීම කියලා වචනයක් එතන තියෙනවා. මේ කාර්යයන් ටික කරන අය ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර විදිහට පිළිගන්නවා කියලා පනතේ තියෙන්නේ මෙහෙමයි. දැන් මේක වැදගත් මොකටද? මේකෙන්නේ බොහෝ විට කෙටි ප්‍රශ්නයක්. ලකුණු දෙකක්. ඕක දැනගැනීමෙන් පමණක් ලකුණු දෙකයි. ඔන්න මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ටික දැනගත්තත් ඇති. හරි මම පනත ගැන වැඩි වෙලා ගත කරන්නේ නැහැ. මොකද ඒක බොහොම හරි. ඊට පස්සේ අපි ඊළඟ දවසේ පාඩමට අදාළ ටික තමයි මෙතන තියෙන්නේ. මම රෙගියුලේටිං මම ඒක සම්බන්ධයෙන් ඔය ශුද්‍ර මූල්‍ය නියාමනය ගැන හරි ටියුට් එකක් දීලා තියෙනවා පුතා. පේනවද? ටියුට් එක ටිකක් බ්ලර් වෙලා නේද? ටියුට් එක පේනවද පුතේ? කියවන්න පුළුවන්ද? මට පොඩ්ඩක් කියන්න පුතේ. ටියුට් එක පේනවද? කියවන්න පුළුවන්ද? කවුරු දරුවෙක් කියන්න මට? පුළුවන් සර්. කියවන්න පුළුවන් සර්. right very good thank you. හොඳයි මේ ටියුට් එකේ මේක කියවගෙන යන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මන් දෙන ටියුට් ටික කියවන්න. පුතේ මම සමහර ටියුට් මම ප්‍රසන්ටේෂන් එකට අමතරව ටියුට් එකක් විදිහට ලියලා දෙන්නේ ඔයගොල්ලන්ට කියවලා තේරුම් ගන්න. ඒක මතක ඇතුව කියවන්න එක සැරයක්. මේ කාරණා ටික ඔක්කොම කියලා නියාමනය ගැන වැදගත් වෙන්නේ මොකක්ද කියන එක ගැන ඉන්දියාව ගත්ත ක්‍රියාමාර්ග වලින් ඉන්දියාව ගත්ත ක්‍රියාමාර්ග ටික අනුව මම තේරගත්තා මොනවද නියාමනය වෙන්න ඕන. මොනවද නියාමනය වෙන්න ඕන. පළවෙනි එක තමයි පොලි අනුපාතය. මම හිතනවා ලංකාවෙත් ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ තියෙන බරපතල ගැටලුවක් තමයි අධික පොලි අනුපාත. දැන් අද වෙනකොට ශ්‍රී ලංකාවේ මීට අවුරුදු 5කට විතර වැඩි කාලයක් මම හිතන්නේ 5කට වගේ කලින් ශුද්‍ර මූල්‍ය පිළිබඳ 5ක් නෙවෙයි 4කට විතර කලින් ශුද්‍ර මූල්‍ය පිළිබඳව සැපයුව ආයතන ගැන විශාල ආందోලනයකට ලක් වුණා. මොකද විශේෂයෙන්ම ලංකාවේ නැගෙනහිර පළාතේ ගොවියන් කීප දෙනෙක් නැත්තම් දුප්පත් අය කීප දෙනෙක් සියදිවි නසා ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒකට හේතුව විදිහට කීවේ ලබාගත් ශුද්‍ර මූල්‍ය නැත්තම් මය පහසුකම් ගෙවා ගන්න නොමැති බැරිකම නිසා කියලා. මේ පිළිබඳව ඊට පස්සේ සොයා බැලීම් රජය කළා එවකට රජය ඊට පස්සේ ඒව ඒ අසාධාරණ පොලි අනුපාත ආදී ගැන සොයා බලලා ඒ අය නිශ්චිතව ඉහළ පොලි අනුපාතයක් මම හිතන්නේ 30ක් කියලා පොලි අනුපාතයක් තීන්දුව කරා ඒවකට. මේක ලංකාවේ විතරක් නෙවෙයි පුතා ඉන්දියාවේ අතිශයින්ම දරුණුවට ක්‍රියා වෙන වැඩක්. බොහෝ ශුද්‍ර මූල්‍ය ආයතන ඉන්දියාවේ පොලි අනුපාත අධික පොලි අනුපාතික දාලා මිනිස්සුන්ගෙන් මුදල් හුරා කන ව්‍යාපාරයක් තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මිනිස්සු අහිංසක දුප්පත් ගොවියෝ
දුප්පත් කම්කරුවෝ නැත්නම් සාමාන්‍ය පුංචි ව්‍යවසාය කරන මිනිස්සු සියදිවි හානි කර ගැනීමේ බරපතල ගැටලුවක් තියෙනවා. ලංකාවෙත් මේ තත්ත්වය කිසිසේත්ම බොරුවක් නෙවෙයි මේක සිද්ධ වෙනවා. මේ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ සමහරලාට අහලත් ඇති දැකලත් ඇති අත්දැකීමුත් ඇති විශේෂයෙන්ම ප්‍රාදේශීයව සේවය කරන දරුවෝ සමහර අයට හොඳ අත්දැකීම් ඇති. සතිපතා ගෙවන ණය වාරික තියෙනවා. සතිපතා මිනිස්සුන්ට කියනවා ඔයාට මම ණයක් දෙනවා සතියකට දාන්න ඕන මෙච්චරයි කියලා බොහොම ලස්සන යෝජනාවක් කරනවා. ඒකදී සතියට රුපියල් 1000ක් දාන්න නැත්නම් සතියට රුපියල් 750ක් දාන්න වගේ කියනවා. අවසානයේ ගණන් හදලා බැලුවහම පොලි අනුපාතය 45-50ට එහා ගිහින් තියෙනවා. මේ කරන්නේ මොකද්ද? පොලි අනුපාතයට වඩා මිනිස්සුන්ට පෙන්නනවා ආපසු ගෙවීම සහ බොහොම සාධාරණයි ආපසු ගෙවීම බොහොම පහසුයි කියලා. එහෙම කරලා විශාල පොලි අනුපාතයටදී ණය සපයනවා, මුදල් සපයනවා. ඒක නියාමනය විය යුතුම එක වැදගත් කාරණයක්. ඒ නිසා මේ ටියුට් එකේ මම මේ පිළිබඳව පැහැදිලි කිරීම කරනවා. පොලි අනුපාතය නියාමනය කළ යුතුම එකක්. එහෙම නැත්තම් මේක අර ගිනි කන වෙලඳාම කියලා කියනවා. ගිනි කන වෙලඳාමක් කියලා කියන්නේ ප්‍රොෆිටියරින් කියලා කියනවා. එහෙම එකට යනවා. අවසානයේ මිනිස්සුන්ගේ ලාභය සම්පූර්ණයෙන්ම හුර ගන්නවා මේ ශුද්‍ර මූල්‍ය සපයන අය. ඒක නැවතිය යුතුයි, ඒක නියාමනය විය යුතුයි කියන එක වැදගත් කාරණයක්. ඊළඟට ණය මුදල් ප්‍රමාණය දෙවෙනි කාරණාව විදිහට දක්වනවා. ණය මුදල් ප්‍රමාණය. අයි ඒක මොකක්ද වැදගත්? මේකට හේතුව තමයි පුතා ශුද්‍ර මූල්‍ය දෙනකොට බොහෝ ශුද්‍ර මූල්‍ය ආයතන කරන්නේ එකම පිරිසක් තෝරගන්න. කොහේ හරි ගමක්, කොහේ හරි ප්‍රදේශයක්, මොකක් හරි කර්මාන්තයක් තෝරගෙන ඒගොල්ලන්ට දිගටම ණය දෙනවා. එක ණයක් දෙනකොට කියනවා ඔයා දැන් පළවෙනියට ගත්ත ණයෙන් ණය මුදලෙන් ටිකක් ගෙවිලා තියෙන්නේ. ඒ ටික නැවත දෙන්නද කියලා අහනවා. මිනිස්සු කරන්නේ සල්ලි කොහොම හරි අතට එන්න ඕන කියන මිනිසුන්ට තියෙන අපි ඒක ගැන ඉගෙන ගන්නවා පස්සේ මිනිසුන්ට තියෙන අනවබෝධය නිසා මිනිස්සු කරන්නේ දෙන්න කියලා ගන්නවා. টොප් අප් කරනවා කියලා කියන්නේ. අපි කරන්නේ ලක්ෂයක අපිටම රුපියල් 20000ක ණයක් දුන්නා මේ මිනිස්සේ අමාරුවෙන් රුපියල් 10000ක් වෙනකන් ගෙවලි ඉවරෙච්ච ගමන් කියනවා ඔය 10000ක්ම ගෙවලා තියෙන්නේ. අපි නැවතේ 10000 දෙන්නම්. ආපහු අපිට හිමීට ගෙවාගෙන යන්න කියලා. මොකද්ද මේ කරන්නේ? මේ තෝරගත්ත පිරිසකට දිගින් දිගටම ණය බරේ දිගටම ණයවලම තියලා තියෙනවා. ණය බරින්ම එය මිරිකගෙන ඉන්නවා. දෙන්නේ නැහැ ඉහළට එළියට එන්න. කවදාවත් තමන්ගේ ප්‍රාග්ධනයක් හදාගන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ණය තියෙන තාක්කල් ණය සපයන අයට දිගින් දිගටම ලාභයක්. දිගටම ආදායම වෙනවා. පොලි ගෙවනවා. ඉතින් මිනිස්සු කරන්නේ අනේ හොඳයි මං ගෙවපු ණය නැවත හම්බ වෙනවා මට. නිතර මට සල්ලි ගන්න පුළුවන් කියලා හිතලා මේක දිගටම කරගෙන යනවා. මේක නියාමනය විය යුතුම දෙයක්. ඒ නිසා ඉන්දියාවේ නම් මේකට විශේෂිත නීති පනවලා තියෙනවා. එක සැරයකට කෙනෙකුට එකවර තියාගන්න පුළුවන් ණය ප්‍රමාණය ගැන නිශ්චිත නීති පනවලා තියෙනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. මේ টොප් අප් කරනවා නැත්නම් টොපින් අප්. මේ ණය මුදල් ප්‍රමාණය ඔයගොල්ලෝ ගත්තොත් සමහර ග්‍රාමීය ප්‍රදේශවල විවිධ කුෂිකර්මාන්තවල නිරත වෙන අයට එහෙම ණය දෙනවා. ඒ ණය අන්තම් ගෙවනකොට කියනවා නෑ අපි ආපහු දෙන්නම් ඊට ටික ආයෙ ගන්න. මේ විදිහට සදාකාලිකව ණයවල තද කරලා තියෙනවා. මේක නවතින්නට ඕන. මේක එක නියාමනයේ යුතු තව වැදගත් කාරණයක්. ඒතර පොලි අනුපාතය ණය මුදල් ප්‍රමාණය. ඊළඟ එක කුඩා බැංකු ලෙස ආයතන අධීක්ෂණය විය යුතුයි. ශුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණය කරනකොට ඒවත් බැංකු තරම්ම හොඳට අධීක්ෂණය විය යුතුයි. ඒක තව වැදගත් කාරණාවක්. මොකද වෙන්නේ බැංකු වලට කොයි තරම් නීති තියෙනවද අධීක්ෂණය කරන මොන තරම් අපි සීමා සහිත සීමා පනවලා තියෙනවද අපිට බැංකු වලට ඔයගොල්ලෝ දරුවෝ වැඩ කරන අය දන්නවා මේ විශ්වවිද්‍යාල දරුවෝ මෙතන ඉන්නවා නම් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන බැංකු වලට විශාල නීති ප්‍රමාණයක් තියෙනවා වැඩ කරනකොට අපි මුදල් පරිපාලනය කරන්නේ කොහොමද ගිණුම් විවෘත කරන්නේ කොහොමද ලියකියවිලි තියාගන්නේ කොහොමද අපි ණය දෙන්නේ කොහොමද ඒ ණය දෙනකොට මොනවද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තොරතුරු තියාගන්නේ කොහොමද දත්ත කබඩා කරන්නේ කොහොමද පඩි ගෙවන්නේ කොහොමද මේ ඔක්කොම නීති තියෙනවා හැබැයි ශුද්‍ර මූල්‍ය ආයතන වලටත් මේවා නැහැ එහෙමනම් නියාමනය කරනකොට වැදගත් වෙන්නේ මොකද්ද දැන් ඉන්දියාව මේක කරනවා දැනට ඒගොල්ලෝ සියලුම ශුද්‍ර මූල්‍ය ආයතන හිතනවා පුංචි බැංකු කියලා
කුඩා පරිමාණයේ බැංකු කියලා හිතලා ඒ තරම්ම හොඳට සුපරීක්ෂණය කරනවා. ඒකින් වෙන්නේ මොකද්ද? ඒවා ඒ ආයතන ඇතුලේ තියෙනවා නම් යම් කිසි අවභාවිතාවක්, වරදක්, එහෙම නැත්නම් සිතාමතා කරන අගතිගාමී දෙයක් අන්න ඒකෙන් පාරිභෝගිකයන් නැත්නම් ගනුදෙනු කරුවට වෙන අවාසිය වැළකෙනවා. නිසා තුන්වෙනි එක තමයි බැංකු හා සමානව අධ්‍යක්ෂණය කිරීම අතිශයින් සිදුවිය යුතු එකක්. ඊළඟට සුද්‍ර මූල්‍ය භාවිතාවන් ආවරණය වන නීති ලංකාවේ පනතක් තියෙනවා. හැබැයි ශුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන වලට වඩා පිටිතින් ගිහිල්ලා කෙනෙකුට මූල්‍යමය වශයෙන් නැත්නම් සමාජීය වශයෙන් අර්බුදයකට ලක් වුණොත් ඒක එතනින් මතුවෙන ගැටලු ආරවුල් निराකරණය කරගන්නටත් ක්‍රමවේදයක් ඕන. දැන් ලංකාවේ මෙතන ඉන්න දරුවෝ සමහර අය සහභාගී වෙලත් ඇති, අත්දැකීමුත් ඇති. අපි බැංකු සහ මූල්‍ය ආයතන වල බොහෝ ගැටලු වලට ආවම අපි කරන්නේ ණය ගෙවන්න නැත්නම් අපි ණය අය කරගන්න හදනවා. එහෙම නැත්නම් අපි මේක අධිකරණය කරා ගෙනියනවා. හැබැයි අධිකරණය කරා ගෙනියන්න කලින් යම්කිසි මුදලකට යටත්ව අපිට වෙනත් ආයතනයකට ගිහිල්ලා මේක නිරවුල් කරගන්න පුළුවන්. මට පුතෙක් කවුරුරි chat box එකේ කියන්න අපිට එහෙම යන්න පුළුවන් වෙනත් ආයතනයක් නමක් කියන්න. මූල්‍ය අර්බුදයක් පිළිබඳ බැංකුවක ණයකරුවෙක් සහ බැංකුව අතර තියෙන මූල්‍ය සම්බන්ධ ගැටලුවකදී අධිකරණයකට යන්නට කලින් යන්න පුළුවන් ආයතන. ඔව් කියන්න පුතේ. ඔව් සමහර උත්තර කියනවා, සමහර උත්තර කියනවා බලමු. very good. තව කියන්න. වෙනත් ඒවා තියෙනවද? කෙනෙක් කියනවා පුතෙක් කවුද කාංචන දුව කියනවා mediation board කියලා, රුවන් කියනවා සමත මණ්ඩලය කියලා. තව ඒ දෙකම එකයි. සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි වචනේ. කවුරු තව ඉන්නවද? සමතකරණය කියනවා. ඔව් හරි පුතේ උත්තරේ. සමතකරණය නැත්නම් සමත මණ්ඩලය තමයි ඒ ආයතන. කීයද පුතේ මූල්‍ය එහෙම අපි සමත මණ්ඩලයකට සමතකරණය සඳහා ඉදිරිපත් කළ යුතු ඉහළ සීමාවක් තියෙනවා. මූල්‍ය අර්බුදයක කීයද? කාංචන කියන රුපියල් ලක්ෂ 5යි කියලා. එකගයි දනිත් අය. ඔව් රුවන් කියන ලක්ෂ 5යි කියලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5කට නොවැඩි මූල්‍ය අර්බුදයක් සඳහා thank you. හොඳයි. ඔයගොල්ලන්තර උත්තර දෙනවා. අපිට යන්න පුළුවන් සමත මණ්ඩලයකට. ඒ ගියපු අධ්‍යක්ීම් තියෙන දරුවෝ දන්නවා කොච්චර කාර්යක්ෂමද, කොච්චර ලේසිද කියලා වැඩි. ඊටාම දුෂ්කර කටයුත්තක්. හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ පුතේ? සමතේටපත් වුණොත් හරි. සමතේටපත් නොවුනොත් මොකද වෙන්නේ කියලාත් ඔය දරුවෝ කියන්න බෑ. මොකද අනිත් අයගේ දැන ගැනීම සඳහා සමතේකට ගිහිල්ලා අපි සමතේටපත් වෙන්නේ නැහැ. ණයකරුවොත් බැංකුවත් නැත්නම් මූල්‍ය ආයතනයත් අතර සමතේකට එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මයික කොන් කරලා කිව්වත් කමක් නැහැ පුතේ. ඔව් සිවිල් නඩුවක් විදිහට යන්න ඕන. හැබැයි සිවිල් නඩුවකට යන්න කලින් ප්‍රතිපාදනයක් තියෙනවා. බුද්ධික ඇහෙන්නේ නැද්ද පුතා? අනිත් අයට ඇහෙනවද? පුතේ මාව ඇහෙන්නේ නැතුව යනවද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. right. සම්තනෝගේ සාහිත්‍ය ගන්නවා සර්. මොකක්ද පුතා? සම්තනෝගේ සාහිත්‍යයක් ගන්නවා. මොකක්ද පුතේ ආයි කියන්නේ වචනේ? සමතනෝීමේ සහතිකයක් ගන්නවා සමත මණ්ඩලයෙන්. හරියට හරි. very good. සමතේටපත් නොවීමේ සහතිකයක් නැත්නම් settlement of certificate of non settlement. සමතේටපත් නොවීමේ සහතිකයක් සමත මණ්ඩලයේ සභාපතිවරයා විසින් ලබා දෙනවා. අපි ඒකත් තරම් තමයි පුතා අර කාංචනා කියවා වගේ සිවිල් උසාවියකට යනවා. මේක සමතේටපත් වුණේ නැත. ඒ නිසා අපිට අධිකරණය පිහිට වෙන්න කියලා යන්න. හරිද? දැන් මම අපි වෙනත් කාරණාවකට මම නිකන් දැනුම වැඩි කරගන්න කිව්ව අනිත් දරුවන්ටත් ඉගෙන ගන්න. අන්න මේවා තමයි දැනට තියෙන ප්‍රතිපාදන නීති. අපිට ඊට වඩා නීති ප්‍රතිපාදන අවශ්‍යයි. සූත්‍ර මූල්‍ය ආයතන වල භාවිතාවන් ආවරණය වෙන්නේ. සූත්‍ර මූල්‍ය ආයතනයක් වැරදි කරොත් දඬුවම් කරන්නේ කොහොමද? සූත්‍ර මූල්‍ය ආයතනයකින් කෙනෙකුට අසාධාරණයක් වුණොත් ඒ ආරවුල කොහොමද දීර්ඝ කරගන්නේ? සූත්‍ර මූල්‍ය ආයතනයකින් අගතියටපත් වුණොත් කොහොමද නීති ඉස්සරහට යන්නේ? මේවට නිශ්චිත ක්‍රමවේදයක් ඕන. අන්න නියාමනය කළ යුතු කරුණු. වැදගත් කරුණු. ඊට පස්සේ අනිත් එක තමයි නියාමනය වැදගත් කොට අවබෝධ කරගන්න හැටි නව ව්‍යවසාය පරවරක් ඇති කිරීම. අපිට සූත්‍ර මූල්‍ය වලක් තියෙන සූත්‍ර මූල්‍ය ලබා ගන්නයි සූත්‍ර මූල්‍ය පහසුකම් ගන්න අයගේ ඔළුවල තියෙනවා. මේවා ඔහේ ගන්න පුළුවන් කෙනෙක්වට විතර නීති අවශ්‍ය නැහැ. දෙන කෙනෙක්ගෙන් ගන්නවා, කීයක් හරි ගෙවනවා, ඉල්ලන ගාණක් ගෙවනවා, සතිපතා ගෙවනවා, මාසපතා ගෙවනවා. ඉතින් පොලි වැඩි තමයි.
මොකද කරන්නේ? කොහොම හරි ගෙවලා දානවා. එහෙම බෑ. දැන් බැංකුවකට ආවොත් බලන්න බැංකුවේ ඉන්න ගනුදෙනුකරු එයා බැංකුවේ සියලුම නියාමනයන් තියනවාද කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඒගොල්ලොත් බලනවානේ. අපි අතින් බැංකුවකින් පුංචි වරදක් වුණොත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඒගොල්ලෝ ඒකට පැමිණිලි කරනවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන ඒගොල්ලෝ නඩු දානවා, පොලිසිය යනවා, විවිධ දේවල් කරනවා. ශුද්‍ර මූල්‍ය ආයතන වලටත් මේ தත්ත්වය සිද්ධ විය යුතුයි. ඒ අනුව ව්‍යවසායකයෝ නැත්තම් ශුද්‍ර මූල්‍ය ලබා ගන්න අයත් පිළිගන්න ඕන. තමන්ට ශුද්‍ර මූල්‍ය දෙන ආයතන නියාමනය වෙන්න ඕන කියලා ඒගොල්ලොන්ට හිතන්න. දැන් බැංකුවට આવොත් හැබැයි ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ අපිට කෑ ගහලත් යනවා, බැනලත් යනවා. බැංකුවලට එහෙම කරන්න බෑ. එහෙම කොහෙද බැංකුව කරන්නේ? බැංකුවලට නීති තියෙනවා කියලා කියනවා. ඒ හා සමාන නීති ශුද්‍ර මූල්‍ය ආයතන වලටත් තිබිය යුතුයි කියන එක තමයි මේ ටියුට් එකේ ඊළඟට පැහැදිලි කරන්නේ. හරිද? ඊළඟට නියාමන ආයතනයේ සත්‍යයක් නියාමනයේ අනාගතයේ සත්‍යයක් කර ගැනීමට නම් දැනට ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නිරත වන සියලු ව්‍යවසායකයන් පුහුණු කරන්න ඕන. නියාමනය හරියන්න නම් පුහුණු වෙන්නට ඕන. මොකද ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙන බොහෝ අය ශුද්‍ර කර්මාන්තවල නිරත වෙන බොහෝ අයට හරියම පුහුණුවක් සංවර්ධනයක් ලංකාවේ කොහෙවත්ම නැහැ. අපේ රටේ නම් ඇත්තෙම නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව විතරයි යම් ප්‍රමාණයකට උදව් කරන්නේ. ඒ නිසා ඒකත් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ ටියුට් එකේ ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා ඊට වැදගත් කරුණු ටිකක් පොලි අනුපාත, ණය ප්‍රමාණ, හරිද? ඊළඟට අධීක්ෂණයේ සිදුවිය යුතු ආකාරය, නීති පැවතීම වගේ කරුණු ටිකක් සඳහන් කරලා තියෙනවා. ඊට කලින් කතා කරපු ප්‍රසන්ටේෂන් එකේ හරි අපි මේ ඊළඟ සතිය මාතෘකාවට කලින් අපි මේ ටියුට් එකේ පිටු තියෙනවා පුතේ ඔයගොල්ලෝ කියවිය යුතු පිටු 7ක් තියෙනවා. හරි වැදගත් පිටු 7ක්. හැබැයි කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික තියරි වැඩි කියලා හැම බය වෙන්න එපා. ඔන්න ප්‍රශ්න පත්‍රයට වැදගත් වෙන නිසාමයි කිව්වේ. දැන් යන්න ඕන වැදගත් තැනකට. ඒ තමයි අපි අද සිටම පටන් ගන්නවා ප්‍රශ්න පත්‍රය. අද සිටම පටන් ගන්නවා. අපි 2021 ජනවාරි මාසෙ තිබුණු ප්‍රශ්න පත්‍රය මම දැන් ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට ගන්නවා. මට පේනවද කියලා කියන්න. මේක ටිකක් මේක ෆොටෝග්‍රාෆ් එකක් කරා මට දරුවෙක් අපේ පන්තියට ආපු පුතෙක් තමයි දුන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රය පැහැදිලි වෙනවා අඩු ඇති. නමුත් ස්ක්‍රීන් එකේ යන්තම් පේනවද කියන එක පැහැදිලි කරන්න පුතේ. කවුරුද පුතෙක් කියන්නේ මේක පේනවද? පේනවා සර්. පේනවා සර්. හොඳයි. අපි බලමු දැන් අපි ඉගෙන ගත්ත ඒවා විභාගයට ඇවිල්ලා තියෙනවද කියලා. දැන් මේකනේ වැදගත්ම දේ. මම කියනවා සැරින් සැරේට කිව්වා මේවා එනවා කියලා. එහෙනම් අපි බලාගෙන යන් ශුද්‍ර මූල්‍ය ගැන ප්‍රශ්න එනවද කියලා. දැන් මේක බය වෙන්න එපා. අන්න ප්‍රශ්නයක් ආවා. ශ්‍රී ලංකාවේ ශුද්‍ර ව්‍යවසායකයන් නැත්නම් ශුද්‍ර ව්‍යාපාර නිර්වචනය කෙරෙනුයේ කවර ආකාරයකටද? වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15ට අඩු විය යුතුය. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 16ට අඩුයි. සේවක සංඛ්‍යාව 10ට අඩු විය යුතුයි. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15ට අඩුයි. සේවකයන් ගන්න 10කට අඩු විය යුතුයි. වාර්ෂික පිරිවැටුම 16ට අඩුයි. සමස්ත ණය රුපියල් මිලියන 5ට අඩු විය යුතුයි. ඔක කොහොම තියන්නේ? දැන් ඔක දන්නේ නැහැ තාම. ඔතෙන්ට එන්න එපා, බය වෙන්න එපා. දැන් ඔන්න ප්‍රශ්න තියෙනවද කියලා අහනින්ද ඔන්න මම එකක් ශුද්‍ර ලකුණු දෙකයි තාම. ඊට පස්සේ මං කිව්වා පුතාලට අර මම මොරටෝරියම් නැත්තම් ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආර්ථික අර්බුදයේ වෙලාවේ දීලා තියෙන සහන ගැන ප්‍රශ්නයක් එයි කියලා මම කියලා යවුවා ගිය සැරේ. 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඒක තමයි. කෙලින්ම ඒක. ශ්‍රී ලංකා රජයේ විසින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ණය නොගෙවීමේ සහන කලබක් ක්‍රෙඩිට් මොරටෝරියම් පැකේජ් වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසිය යුතු වන්නේ මන්ද යන්න පැහැදිලි කරන්න කියලා ඕක අනිවාර්යෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා කිව්වා. ලකුණු 5ක ප්‍රශ්නයක් තිබුණා. මම ඒ වගේ වරින් වර කියනවා ඔයගලන්ට. අන්න ප්‍රශ්නයක් තියෙනවා. 8 වෙනි ප්‍රශ්නය. වර්තමානයේදී ශුද්‍ර මූල්‍ය කර්මාන්තය ශුද්‍ර මූල්‍ය පනත අනුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නියෝගයන් අනුව ක්‍රියාත්මක කරනු ලැබේ. ශුද්‍ර මූල්‍ය කර්මාන්තයේ නියාමනයක් පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ මඟ පෙන්වීම උපදෙස් නිකුත් කරනු ලැබේ. කලින් කළ මඟ පෙන්වීම උපදෙස් නිකුත් කරනු ලැබේ. ශුද්‍ර මූල්‍ය පනතෙහි
2019 අංක 2 දරන නියෝගයන්ට අනුව සූත්‍ර මූල්‍ය ව්‍යාපාරයන් අර්ථ නිරූපණය කර ඇත්තේ කවර ආකාරයටද? ඔන්න අපි දැන් මේ 19.2 කියන නියෝගය මම ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. හරි මම ඒක හොයලා දෙනවා. නිශ්චිතව මේක තියෙනක අහලා තියෙනවා. එතකොට ඒ කරුණ හරියට දන්නවා නම් ඒ ඉරිටිකල් ඒ වාක්‍ය ටික ලිව්වනම් ලකුණු 5යි. කිසිම මොකද විභාගයේ පුතේ මාකින් ස්කීම් එකේ ලකුණු සැලසුමේ හරීම පැහැදිලිව කියලා තියෙනවා. මේ විෂයේදී ඔයගලන්ට දෙන මාකින් ස්කීම් එක හරීම ක්ලියර්. හරිම පැහැදිලි. දැන් මෑත එන්න තවත් හොඳ වෙනවා. එතකොට නිශ්චිතව කරුණ ලියලා තිබුණා ලකුණු 5යි. කිසිම ගැටලුවක් නැහැ. දෙවෙනි එක ඉහත නියෝගයට අනුව සූත්‍ර ණයන නිර්වචනය ඇත්තේ කෙසේද ඒකත් අපි බලමු. ශ්‍රී ලංකාවේ සූත්‍ර මූල්‍ය ආයතන මුහුණ දී ඇති අභියෝගයන් මොනවාද? ඒක අපේ පාඩමේ කොටසක් තව ඉස්සරහට. සූත්‍ර ව්‍යාපාරිකයන් සම්බන්ධ මූල්‍යමය සාක්ෂරතාවය යන්නේ කවරක් අදහස් වන්නේද? ලකුණු 5ක ප්‍රශ්නයක්. දැන් මගේ ප්‍රසන්ටේෂන් එකේ මම අන්තිම පිටුවට ඔක ඔයගොල්ලෝ දකින්නත් ඇති. මීළඟ පාඩම විදිහට මූල්‍ය අන්තර්ගතකරණය සහ මූල්‍ය සාක්ෂරතාවය පාඩමක් විදිහට මම දාලා තියෙනවා. ඇයි? විභාගයට එන හින්දා. දැන් මේ ප්‍රසන්ටේෂන් එක හැදුවේ පුතේ මේ පාර විභාගයට නෙවෙයි. මේක මගේ ළඟ තිබුණු ප්‍රසන්ටේෂන් එක. දැන් මේක මම උගන්වලා තියෙනවා. එතකොට මේ ගැන ඉගෙන ගන්න පුතේකට ලකුණු 5ක කොටස මම උගන්වලා තියෙනවා වෙනම. ඒතර වෙනම විභාගයේ ප්‍රශ්න වලට මේ උත්තර එනවා. මේ විදිහට මම නිතර ඔයගොල්ලන්ව ප්‍රශ්න පත්‍ර වලට ගෙනියනවා. මොකද පෙන්වන්න ඕන බය නැතුව විභාගයට යන හැටි. බයක් නැතුව විභාගයට යන හැටි පෙන්වන්න. ඒ කියන්නේ අපි විෂය ඉගෙන ගත්තොත්, අපි පන්ති වලට සහභාගී වුණොත්, අපි ටියුට් ටික බැලුවොත්, විභාගය දක්වා නොඉඳ මුල සිටම අපි පොඩ්ඩක් කියවගෙන මේක පොඩි සූදානමක් හදාගෙන පොඩ්ඩක් හිත හදාගෙන හිටියොත් මේකට අපිට විභාගයේදී මේක විභාගය සමත් වෙනවා කියන එක කිසිසේත්ම බාධාවක් නැහැ කියන එකයි මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් එහෙම වෙච්ච නිසා දැන් බලමු අපි මේ අන්තිම ප්‍රශ්න පත්‍රය අපිට හම්බෙච්ච 2021 ජනවාරි මාසේ තමයි අපි අන්තිම විභාගයක් ආයතනය මගින් පැවැත්වුවේ. මොකද 2020 අවුරුද්දේ විභාගයක් තියාගන්න බැරි වුණා රටේ පැවතිච්ච තත්ත්වයක් එක්ක. ඒතකොට අවසාන වශයෙන් තිබුණේ 2021 ජනවාරි. ඊට පස්සේ අපි යනවා 2019 මොන හරි තිබ්බද කියලා ප්‍රශ්න පත්‍ර බලන්න. 2019 මාර්තු මාසයේ නෙවෙයි සැප්තැම්බර් මාසයේ ප්‍රශ්න පත්‍රය අපි බලමු. ඒකෙත් වගේ ප්‍රශ්න දීලා තිබුණාද කියලා. මේ තියෙන්නේ 2019 සැප්තැම්බර්. ඒ කියන්නේ අපි අන්තිමට තිබුච්ච විභාගෙට ඊට කලින් විභාගෙ. අපි ඉස්සරහට යනවා. බලන්න කෙටි ප්‍රශ්න තියෙනවද කියලා. කෙටි ප්‍රශ්න තිබුණේ නැහැ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය නැහැ, තුන්වෙනි ප්‍රශ්නය නෙවෙයි. බොහෝ විට අටවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ඉන්නේ. SME වලට මේ මයික්‍රෝ ෆයිනෑන්සින් වලට මේ අනිත් ඒවා අපි අනිවාර්යයෙන් මේ ඔක්කොම සාකච්ඡා කරනවා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ ගණන් එහෙම තියෙනවා, ඉලක්කම් තියෙනවා කියලා බය වෙන්නේ නැහැ. හත්වෙනි ප්‍රශ්නය. සුත්‍ර මූල්‍යකරණය හුදෙක් බැංකුව සේවාවන් සැලසිය නොහැකි පිරිස් සඳහා ණය සම්පාදනය කරන ක්‍රමවේදයක් නොව. මං කිව්වා මතකද? සුත්‍ර මූල්‍ය හුදෙක් බැංකු සේවාවන් සැලසිය නොහැකි පිරිස් සඳහා ණය සම්පාදනය කරන ක්‍රමවේදයක්ම නොව. එය බැංකු සේවා සම්පාදනය කිරීමට හැකියාවක් ඇති ජන සමූහ ප්‍රජාවන්ගේ ජීවන මට්ටම උසස් කරලීමේ පුළුල් වැඩසටහනක් ලෙස සැලකිය හැකි වේ. අපි සාකච්ඡා කරපු කරුණ දැන් පැහැදිලි කිරීමක් විදිහට දීලා තියෙනවා. 1. සූත්‍ර ණය සහ සූත්‍ර මූල්‍ය යන දෙකේ වෙනස්කම සැකෙමින් සඳහන් කරන්න. අපේ පළවෙනි දවසේ පටන් ගන්න තැන තමයි කීවේ. ඒකට තව ගොඩක් ටික මම කරුණු එකතු කරගෙන යනවා. සූත්‍ර ණය කියන්නේ එක જાතියක් සූත්‍ර මූල්‍ය කරන්නේ ඊට වඩා බොහොම පුළුල් සංකල්පයක් කියන එක පෙන්නගෙන යන ගමන් මේ. ඒකට විභාගයේදී ඔය ප්‍රශ්නෙට අපි ඉගෙන ගන්න කරුණු ටික එකතු කරලා ලකුණු 5ක් නම් හොඳ වැදගත් කරුණු 5ක් හෝ 6ක් ලිව්වනම් ලකුණු ටික කොහොම ලැබෙනවා. ඊළඟට සූත්‍ර මූල්‍ය සූත්‍ර ණය සම්පාදනයේ සමාජ සජීවීකරණ වැඩසටහන පිළිබඳව සැකීම් සඳහන් කරන අපි ඒක කතා කරමු. මොකක්ද කියලා. ඊළඟට එක බලන්න විවිධ වර්ගයන්හි සූත්‍ර මූල්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීම නිසා
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර කලාපයන්හි මතකද මම කීවා නැගෙනහිර පළාතේ මිනිස්සු සියදිවි හානි කරගන්න ප්‍රශ්නයක් තිබුණා මීට ටික කාලයකට කලින් කියලා. මේ 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ ඒක අහලා තියෙන හැටි. විවිධ වර්ගයන්හි ශුද්‍ර මූල්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීම නිසා විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර කලාපයන්හි ශ්‍රී ලංකා ග්‍රාමීය ආර්ථිකයේ අවදානමට ලක් වී ඇති බව වාර්තා වී ඇත. ඇත්තටම වාර්තා වුණා. මට මතක හැටියට පුවත්පත්වල විශාල ලිපි තිබුණා මේ ගැන සඳහන් කරලා. ග්‍රාමීය මට්ටමේ ණය උගුල ඩෙට් ට්‍රැප් යන්නෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද? මම දැන් චුට්ටකට කලින් පැහැදිලි කරා. මොකද අපිට ඩෙට් ට්‍රැප් කියන්නේ? උගුලක් හදනවා ණය. ණය දිය හැකි පිරිස තෝරාගෙන ඒ අයට ණය වලින් ඉවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දිගින් දිගටම ව්‍යාපාරික වශයෙන් හදන ලාභ ටික ණය විදිහට සහ ණය පොලි විදිහට හූර ගන්නවා. මේක දිගට කරගෙන යනවා. දිගින් දිගටම කරනවා. ඒකෙන් වෙන්නේ සූත්‍ර කර්මාන්තකරුවා හැම විටම ණය පරින් මිරිකිලා ජීවත්. එයාට තමන්ගේ ප්‍රාග්ධනයක් වර්ධනය කරගන්න නිර්මාණය කරගන්න අවස්ථාවක් ලැබෙන්නෙම නෑ. මොකද තමන් විසින් හොයාගන්න යම් අතිරික්තයක් තියෙනවා. වැඩිපුර යමක් හොයාගත්තොත් ඒක මුළුමනින්ම හූර ගන්නවා කවුද? ණය සපයන අය, සූත්‍ර ණය සපයන අය. මේක තමයි ණය උගුලක් කියන්නේ. ඒ කියන්නේ ඒක උගුලක් කියලා කියන්නේ ඒක තුලට වැටුණාන් පස්සේ අපි දඟලන්න තවදුරටත් හිර වෙනවා. තවත් හිර වෙනවා. සත්තුන්ට උගුල්ලට වුණා කියන්නේ. අන්න ඒ වගේ එකක්. ඊළඟට හතරවෙනි කොටස. මූල්‍ය ආයතනයන් අඩු අධ්‍යාපනයක් සහිත දිලිඳුන්ට නැත්නම් ග්‍රාමීය ජනතාවට මූල්‍ය කටයුතු ඉගැන්විය යුතු වන්නේ මන්ද? අපි මේ මූල්‍ය ආයතනයන් අඩු අධ්‍යාපනයක් නැත්නම් උගත්කම අඩු අධ්‍යාපනයක් අඩු අයට ග්‍රාමීය ජනතාවට මූල්‍ය කටයුතු පිළිබඳව උගන්විය යුත්තේ මන්ද? මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අමුතු විදිහකට අහලා තිබුණේ. හැබැයි පුතේ අහන්නේ මූල්‍ය සාක්ෂරතාවය ගැනමයි. මම ඒක පැහැදිලි කරන්න. එතකොට බලන්න එකකට එකක් පස්සේ විභාග දෙකකදීම ඕගොල්ලන්ගෙන් අහලා තියෙනවා මේ කරුණ ලකුණු 5ක් දෙන්න. හැබැයි දෙවරම ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙනවා විවිධ විදිහට පොඩ්ඩක් වෙනස් කරලා අහලා තිබුණාට අනිවාර්යෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙන විෂය කරුණ අදාළ. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තියෙනවා. මම මේක පැහැදිලිවම කියලා ඔබ එකක් දරුවන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අහනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ දවස්වල ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒකේ අරමුණු මම පන්තිය කියලා දුන්නා. මම ඒකට රජයේ විසින් නිකුත් කරපු ලියකියවිලි දරුවන්ට ගෙනලා පෙන්නුවා. ඒකේ තියෙන යෝජනාව, ඒකේ තියෙන අරමුණු ඒ සියල්ල පෙන්නලා දුන්නා. කීවා ඔයකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආවොත් නම් අතාරින්න එපා ලියන්න කියලා. 8 වෙනි ප්‍රශ්නය පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම ඒකට යොදලා තියෙනවා. අන්න ඒ වගේ වරින් වර අපි මේ විභාගයට කොහොම හරි ඔයගොල්ලන්ට උදව් කරනවා. එතකොට 2019 මාර්තු ප්‍රශ්න පත්‍රයේත් අපි බලමු. දැන් නේද? දැන් ටිකක් පේනවනේ මේ වැඩේ හරියාගෙන එනවා වගේ නේද? ඒ නිසා මේක හරියද කියලා බලමු දිගටම. 2019 මාර්තු ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවල නැහැ. දෙවෙනි ප්‍රශ්නේ නෙවෙයි, තුන්වෙනි ප්‍රශ්නේ නෑ. හතරවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නය, හයවෙනි ප්‍රශ්නය, හත්වෙනි ප්‍රශ්නය නැවතත්. ශුද්‍ර මූල්‍යකරණය දැනටමත් ලෝපුරා ශුද්‍ර කර්මාන්ත මූල්‍යකරණයලා වැදගත් මූලාශ්‍රයක් වී ඇත. හඳුන්වා දීමක් තියෙනවා. ශුද්‍ර ගනුදෙනුකරුවන් සඳහා ශුද්‍ර මූල්‍ය ආයතනයන් මගින් ලබා දෙන මූලික පහසුකම් සැකෙමින් පැහැදිලි කරන්න. මොනවද? 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතේ පැහැදිලිවම කියලා තියෙනවා මොනවද කරන්න පුළුවන් කියලා. ඊට අමතරව ලබා දෙන දේවල් ටිකත් අපි සාකච්ඡා කරනවා. මේකේ ලකුණු 5ක් දෙනවා නම් අඩුම ගානේ කරුණු 6ක් ලියන්න. ලකුණු 5 ගන්න නම් ලකුණු කරුණු 6ක්වත් ලියවෙන්න ඕන ඔයගොල්ලෝ අතින්. මොකද ඔයගොල්ලන්ට ඔක්කොම කරුණු ටික ලියා ගන්න එහෙම හරියටම 5ක් ලියනවා කියලා එහෙම එකක් නැහැ. 6ක් 7ක්වත් ලියන්න. හරි අපි ඒක පුරුදු වෙනවා. ටික ටික පුරුදු වෙනවා.
ඊට පස්සේ කියනවා ලෝපුරා පිහිටි විවිධ සංවිධානයන් විවිධ වූ සූත්‍ර මූල්‍ය ව්‍යාපාරික ආකෘතීන් භාවිතා කරනු ලැබේ. මේන් තුනක් පැහැදිලි කරන්න අපේ පළවෙනි දවසේ පාඩම. සූත්‍ර මූල්‍ය ආකෘතීන් තුනක්. කේවල ක්‍රමය, හරිද? ස්වයං උපකාරී කණ්ඩායම්, right? බද්ධ වගකීම් කණ්ඩායම් ඔයගොල්ලන්ට මතක ඇති. මම ඒක කීවා. පළවෙනි දවසේ ඉගෙනුවා. ඊළඟට ආර්ථිකයක් තුළ සූත්‍ර මූල්‍ය ආයතන පැවතීමෙන් වන බලපෑම පිළිබඳ විවේචනාත්මක හැඟීමක් කරන්න ඒකේ අවභාවිතාවන් ගැන මම පුතාලට උගන්වනවා. ඒකේ ටියුට් එක ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. නමුත් අද වෙලාව ඒකට නොලැබෙන්න පුළුවන් මම හැබැයි පුතාලට උගන්වනවා. මූල්‍ය අන්තර්ගතනයකරණය යන සැකෙමින් විස්තර කරන්න ඒක මම නැවත පෙන්නනවා මගේ ප්‍රසන්ටේෂන් එක. ප්‍රසන්ටේෂන් එක පේනවා නම් අන්තිම ස්ලයිඩ් එක පැහැදිලිවම කියන ඊළඟ පාඩමේ මොනවද මම කරන්න යන්නේ කියලා. මූල්‍ය අන්තර්ගතකරණය කියන්නේ මොකද්ද? මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකද්ද කියන එක. හොඳයි. දැන් මෙන්න මේ ආකාරයට පුතේ අපි දිගටම මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ මට තව විභාග ප්‍රශ්න පත්‍ර ගණනාවක් පැත්තට ගන්න පුළුවන්. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තනවා. ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තුවා. දැන් මේ දිගටම මම පෙන්වන්න යන්නේ ටියුට් එක ගන්නෙ කොහොමද? මනෝජ් අහලා තියෙනවා. පුතේ මනෝජ් යාට ටියුට් එක ගන්න අවශ්‍ය නැහැ පුතා. ඔන්ලයින් නේද අනිත් දරුවන්ටත් හම්බ වෙන්නේ. මට කවුරු හරි පුතෙක් කියන අශේන් ඉන්නවා මට කවුරු හරි පුතෙක් කියන්න. ඔයගොල්ලෝ ටියුට් එක එන්නේ ටියුට් එක ඔයගොල්ලන්ට ලැබෙනව නේද ඔන්ලයින්? සර් Google Classroom එකේ එවනවා කිව්වා තාම හම්බුනේ නැහැ ඒකත්. විමාලි කියන්න පුතා හම්බුණාද? මේ සර් Google Classroom එකේ දාලා තියෙනවා. ඒක තමයි. මනෝජ් එහෙම තමයි පුතේ ගන්නෙ. ඒක තාම හම්බුනේ නැහැ මම ජොයින් වුණේ අද ඒක. රයිට්. හරි. ඔයා ජොයින් වෙන්න එතකොට Google අර මේ Classroom එකේ දානවා පුතා. Google Classroom එකේ දානවා. හරි මම ටියුට් එක ෂෙයා කරලා තියෙන්නේ. ඒක එතකොට ඉන්ස්ටිටියුට් එකෙන් දානවා. හරි. රයිට්. දැන් එතකොට අපි පන්තිය කරගෙන යනකොට ඔන්න අපි දැන් මෙහෙම සාකච්ඡා කරනවා විෂය කරුණු කතා කරනවා විෂය කරුණු කතා කරලා මම වීඩියෝ එක දාන්න බලන්නම්. මොකද ඩේටා ප්‍රශ්නයක් තියෙන මම වීඩියෝ එක දාන්න නැතුව හිටියේ ඔයගොල්ලන්ට ඩේටා වල ගැටලුවක් එයි කියලා මාව මගේ මූණ දැකලා නැති අයට නේද? ඒවත් වැදගත් නේද? ටියුෂන් කරනකොට නේ මූණ පේන්න එපයි. හරි. ඔන්න වීඩියෝ එක ටිකක් වෙලාව තියෙනවා පේනවා කියලා හිතනවා. විෂය කරුණ අපි නිශ්චිතව සාකච්ඡා කරනවා විභාගයේ ඉලක්ක කරනවා විෂය කරුණු උගන්වනවා දැනගන්න උගන්වනවා ප්‍රායෝගික දේවල් කියලා දෙනවා විෂයට අමතරව බොහෝ දේවල් මම කියලා දෙනවා මොකද ඔයගොල්ලෝ අනාගතේ සාර්ථක වෙන්න ඕන මේ බැංකු විභාගේ පාස් කරලා DABF ගත්තට පස්සේ ඊට වඩා ඉහළ තලයකට යන්න ඕන. ගිය සතියේ වීඩියෝ එක බලන්නේ රෝෂිනී පුතා. ගිය සතියේ වීඩියෝ එක බලන්න පුළුවන් YouTube channel එකක් තියෙනවා. IBSL එකේ මේ අපේ අනිත් දරුවෙකුට කතා කරත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් IBSL එකේ ඉන්නවා කවීන්ද්‍ර කියලා මහත්මයෙක්. එතුමාට කතා කරත් එතුමාත් පැහැදිලි කරලා දෙයි කොහොමද පහුගිය සතියේ වීඩියෝ එක බලන්න කියලා. හරි? හරි. අන්න එහෙම ප්‍රශ්න අහන්න ගැටලු තියාගෙන ඉන්න එපා අහන්න. ඊට පස්සේ අපි මෙහෙම දිගටම කරගෙන යනවා පන්තිය. මෙහෙම කරනකොට අපි විෂය කරුණු කියනවා විභාග ප්‍රශ්න බලනවා ඒවට උත්තර ලියන්න පුළුවන්ද බලනවා. ඊට පස්සේ වැඩිපුර කරුණු විභාගයේ තියෙනවා නම් අපි කතා නොකරපු ඒවා අරගෙන වෙලා ගෙනල්ලා ඉගෙන ගන්නවා. දැන් අර 2019 අංක 2 දරන විධානය ගැන කතා කරා. අපි විධානය ගැන ඉගෙන ගන්න ඕනේ. හරි අන්න එහෙම කරනවා. දැන් එතකොට අපේ වෙලාව 1:03 ඉරිදා 1:03 අතර මේ අපි බොහොම වැදගත් සාකච්ඡාවක් කරගෙන යනවා. දැන් මම ප්‍රශ්න පෙන්නගෙන යනවා. දැන් ඉස්සරහට එදා අපි පළවෙනි දවසේ කරා වගේ අන්න විමාලි දාලා තියෙනවා පුතේ වෙබ් ලින්ක් එක YouTube ලින්ක් එක දාලා තියෙනවා. කවුද පුතා කවුද රෝෂිනී අන්න ලාස්ට් වීඩියෝ එක තියෙන ලින්ක් එක විමාලි දාලා තියෙනවා. very good. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. ඉතාලම අගය කරනවා. අන්න එහෙම තමයි ෂෙයා කරගන්නේ. අන්න ඒක තමයි මේ ඔන්ලයින් ඉගෙන ගන්න එකේ හැමෝම උදව් කරගන්න. අන්නේ ලින්ක් එකට යන්න. ඊට පස්සේ අපි මේක දිගටම කරගෙන යනකොට අපිට එනවා අවස්ථාවක් තව වැඩ කරන්න තියෙනවා. ලියන්න තියෙනවා. ප්‍රශ්නම ලියනවා. මම මෙහෙම ප්‍රශ්න කියලා උත්තර ලියලා මම අහනවා. එතකොට ඔයගොල්ලෝ උත්තර කියනවා. දැන් මෙතන අද පන්තියේ 20 ගාණක් ඉන්නවා. මේක ඊටම හොඳ තත්ත්වයක්. දරුවෝ 20 ගාණක් ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. මේක දිගටම පවත්වාගෙන යන්න පන්තියට එන්න. පස්සේ වීඩියෝ එක බලන්න බෑ. මම ඕක වෙන්නේ නැති වැඩක්. එක වීඩියෝ එකක් එක දවසක් දෙකක් ඔක් කරන්න පුළුවන්. ඊට පස්සේ කෙරෙන්නේ නැහැ. මොකද අපේ පන්ති 25ක් තිබ්බොත් වීඩියෝ පැය 50ක් කවදාවත් කරන්න නැහැ පුතේ. ඔයගොල්ලන්ට ඔය වෙලාව හොයා ගන්නත් බෑ. ඔයගොල්ලෝ ඊට පස්සේ ඒ උනන්දුවෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ වීඩියෝ එක ස්කිප් කර යන්න යනවා. මේ කැලේ වැඩක් නැහැ. මේ කැලේ වැඩක් නැහැ කී ඔක හරියන්නේ.
what is the difference between microfinance and microcredit? Please explain. තිලක්ෂි අදට කාලේ අවසන් වෙනවා පුතා. මොකද පන්තියට මෙතන ඉන්න තව දරුවෝ යන්න ඕන නිසා මම ඔයාගේ ප්‍රශ්නෙට එක් නම්බරයක් තියෙනවා මට මතක් කරන්න මම එනවා. පැහැදිලිවම මම පැහැදිලි කරන්නම්. ඒ දෙක පැහැදිලි කරන්නම්. හරි. මොකද අපේ කරුණු ටිකක් ගොඩ නැගුණාට පස්සේ තමයි පෙන්වන්න පුළුවන් මේ දෙක අතර හොඳ බරපතල වෙනස. මම මුලින් සඳහන් කරා බොහොම සරලයි. හරි. එහෙමනම් අදට පන්ති කටයුතු අවසන් කරනවා. අපිට පන්තිට සහභාගී වීම ගැන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි මෙහෙම ඉස්සරහට කරගෙන යන්. ඔයගොල්ලන්ට මම නිතර අහනවා පුළුවන් ද මේක තේරුම් ගන්නවද කියලා. මේ විදිහට පන්තියට දිගටම සහභාගී වෙමින් අපි බොහොම සාර්ථක කටයුත්තක් ඉස්සරහට කරගෙන යන්. හැමෝටම සුබ සතියක් පරිස්සමට කටයුතු කරන්න මේ පවතින තත්ත්වය ඇතුලේ. එහෙනම් පන්ති කටයුතු මෙතකින් අවසන් කරනවා. ඔබ හැම දිනකටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.